වඩා හොඳින් විස්තර කරන පිළිතුර තෝරන්න කියනවා. මේ රූපේ වඩා හොඳින් විස්තර කරන. අපි බලමු මාංශ භක්ෂකයි. ඔවුනේ වඩා හොඳින් විස්තර වෙනවා. මෙයා මාංශ භක්ෂකයි. අහිංසකයි ශීරපායි. මේ වචන තුනම මෙයාට ඉතා හොඳින් ගැලපෙනවා නම් තමයි අපි පළවෙනි පිළිතුර තෝරන්නේ. මගේ පුතාලා පළවෙනි පිළිතුරේ ඉන්නවා තියෙනවා අහිංසක කියන වචනේ. මෙයා අහිංසකද? එයා නපුරුයි. අපි අහලා තියෙනවානේ එයා ගැන ඉතිහාසයේ. ඒ නිසා පළවෙනි පිළිතුර අයින් කරන්න වෙනවා. මාංශභක්ෂක නපුරු ශීරපායි. මෙයා මාංශභක්ෂකයි. මෙයා නපුරුයි. මෙයා ශීරපායි. තුන්වෙනි එක බලන්න දෙයක් නෑ. ඒකේ විතර කියන වචනේ මෙයාට කොහොමද ගැලපෙන්නේ? එහෙනම් ඔබේ පිළිතුර සටහන් කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉලක්ක ගන්න. මගේ පුතාලා අඩිකෝදුව පාවිච්චි කරන්න ඕනේ. පිළිතුරු කැපිලා යන ඉරි ගහන්න නෑ මෙහෙම. අපිට තියෙන පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න. ඔබේ පිළිතුර අඩිනුල තියලා එහෙම යටින් ගහලා ලකුණු කරලා තියෙන්න. එහෙමනම් පිළිතුර හරිනම් කුංචි හරියක්. සෙන්ටිමීටරයක විතර කුංචි හරිය. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතාලා වැඩ පාසු කිරීමේ මම පාඩමේ තියෙනවා විවිධ උපකරණ අපි එදිනදා පාවිච්චි කරන. ඒ අතරේ තියෙනවා මොකක්ද? බෝතලයක මූඩි අරින මූඩි අරිනය. ඒක දාලා කියන බෝතලේ මූඩිය කැපීම. බෝතලේ මූඩිය නම් හරි මේකෙන් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ගන්න බෑ. බෝතලේ මූඩිය තැලීම. බෝතලේ මූඩිය හරි මේකෙන් තලන්නේ කේන්ති ගියොත් තමයි. මූඩිය ඇරෙන්නේ නැතුණාම කේන්ති ගියොත් තලන. නැත්නම් මේක තලන්නේ නැහැනේ. එහෙනම් මොකද කියන්නේ? බෝතලේ මූඩිය ඇරින්. අපි යනවා කඩේකට. මේ දවස්වල යන්න එපා. කඩේකට ගිහිල්ලා කියනවා බියම් බෝතලයක් ඕනේ. බියම් බෝතල් බොන්න එපා. ඇයි ඒ? පාට කරපු බීම જાති ශරීරයට හිත කර නැහැ. දන්නවනේ මගේ පුතාලා දන්නවද බීම බෝතල් වල පිටපැත්තේ දාලා තියෙනවා වර්ණ රතු පාටින් අධික සීනි, තැඹිලි පාටින් මධ්‍යම සීනි, කොළ පාටින් සීනි අඩු. ඉතින් අපිට කොළ පාට ඕනෙත් නැහැ, තැඹිලි ඕනෙත් නැහැ, රතු ඕනෙත් නැහැ. ගෙදර අම්මා තාත්තා හදන කෑම බීම තමයි ගුණදායක. ජීවිතේ ආරක්ෂායි. ඉලහිట్లా ආසයි නම් පාට බීම එකක් පොඩ්ඩක් බීවට කමක් නැහැ. කලාතුරකින් ආසාව. හොඳයි එහෙම කඩේට ගිහිල්ලා අපි කියනවා බීම එකක් ගේන්න. මේ දවස්වල යන්න එපා කොහොමද? ඊට පස්සේ බීම බෝතලේ අරනවා මුඩියේ. නේ? බෝතලේ මුඩිය ඇරීම තමයි උත්තරේ. නිවැරදි පිළිතුර තුන්වෙනි එක. දැන් ප්‍රශ්න 43ක් සාකච්ඡා කරා. ඇරිච්ච ප්‍රශ්නෙත් එක්ක ඔබට හතරම හරිනම් ප්‍රශ්න 4කට ලකුණු 10ක් පුතේ හම්බෙන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 2මාරක් හම්බෙන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 2මාරයි. එතකොට එකක් බෝනස් දෙන්න උනා මං අතින් වෙච්ච වරදින්. ඇත්තටම මම ඒක ඔබට දෙනතුරු දැක්කේ නෑ එහෙම වැරදිලා තියෙන බව. හොඳේ? සමා වෙන්න ඉතින් මට වෙන වැරදිනේ. කමල් සංඛ්‍යාවක් සිතායට 5ක් එකතු කර දෙකෙන් බෙදුමට පිළිතුර 15 විය. ඔන්න දැන් මේවා කතා කරන්නේ අද උත්තරේ හරියනවා වගේම. ඉදිරියේදීත් එහෙම එකක් ආවොත් කොහොමද හදාගන්නේ කියලා නේ. සල්මි කියනවා උත්තරේ 1 කියලා. අපි බලමු කමල් සංඛ්‍යාවක් සිතනවා. අනේ ඒක තමයි අපිට හොයාගන්න තියෙන්නේ. හිස්තරන්. අපිට කටු ඇට කොලයක් තියෙනවා. අපි කටු ඇට කොලේ අරගෙන මොකද කරන්නේ? මේ ගණන් හදන්න ඕනේ. දැන් අද වැඩ කරා නම් කටු ඇට කොලයක් ළඟ ඇති. කමල් සංඛ්‍යාවක් සිතනවා අපි දන්නේ නැහැ. ඒකට එකතු කරනවා වගේ උදාහරණ 5ක්. එකතු කරලා ලැබෙනවානේ උත්තරයක්. ඒක අපි දන්නේ නැහැ. ඒ ලැබෙන උත්තරේ බෙදනවා අපි දෙකෙන්. ඊට පස්සේ ලැබෙනවා පිළිතුර 15. දැන් අපි ගන්නවා කමල් සිතු සංඛ්‍යාව කීයද? මේ ගාන හදන්න නම් ඔබ මෙන්න මේ සංඛ්‍යා යන්ත්‍රය නිර්මාණය කරගන්න. දැන් මේක මැෂින් එකක්. මැෂින් එකට දාලා උත්තරේ හොයනවා. මෙතන තියෙනවා හිතපු සංඛ්‍යාව අපි දන්නේ නැහැ එකතු කරනවා එකට 5. ලැබෙනවා පිළිතුරක් අපි ඒක දන්නේ නැහැ. ඒක බෙදනවා දෙකෙන්. ලැබෙනවා අපිට පිළිතුරක් 15. හොඳද? මේක පේනවනේ හැමෝටම. දැන් මගේ පුතාලා මේ ගණිතයේ තියෙනවා ගණිත ගැටළු වලදී අපි එදිනදා භාවිතා කරන ප්‍රධාන ගණිත කර්ම 4ක්. ඒ තමයි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. මෙන්න මේ දෙක ගත්තාම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙකක් තමයි එකතු කිරීම, අඩු කිරීම. එකතු කිරීම කියන එකේ විරුද්ධ එක අඩු කිරීම. ගුණ කිරීම කියන එකේ විරුද්ධ එක බෙදීම. මේවා දැනුවත් වෙලා ඉන්න වෙනවා මේක විසඳ ගන්න. කමල් සංඛ්‍යාවක් හිතනවා 5ක් එකතු කරනවා. ඒක දෙකෙන් බෙදනවා උත්තරේ 15. පුතාලා මේ පාර මෙහෙට තමයි යන්නේ.
උත්තරේ හොයන්න අපි එන්නේ ආපහු මෙහෙම මෙතන. මතකද මම කලින් දවසක් කිව්වා වගේ මතකයි. අපිට කියනවා ඔයා ගිහිල්ලා එන්න නුවර ගිහිල්ලා එන්න. මම කුරුණෑගලින් පිටත් වෙලා මල්ලෝ පිටියට යනවා. මල්ලෝ පිටියේ මාවතගමට යනවා. මාවතගමින් ගලගෙදරට ගිහිල්ලා ගලගෙදරින් කටුගස්තොටට ගිහිල්ලා කටුගස්තොටින් මහනුවරට යනවා. ඒ ගියාට පස්සේ ආපහු මං එනකොට මං ආපහු එන්නේ ඉස්සරෝම අන්තිමටම පසු කරපු තැනට තමයි පළමු එන්නේ. මං අන්තිමටම පසු කරේ කටුගස්තොට නම් යන ගමනේදී අන්තිමට පසු කරේ කටුගස්තොට එන ගමනේදී පළමුව පසු කරන්නේ කටුගස්තොට. එහෙනම් ගියේ කොහමද? කුරුණෑගලින් පිටත් වුණා මල්ලව පිටිය මාවතගම ගලගෙදර කටුගස්තොට මහනුවර. ආපහු එනවා මහනුවරින් කටුගස්තොට ගලගෙදර මාවතගම මල්ලව පිටිය කුරුණෑගල. මේකත් ඒ වගේ ක්‍රියාවලියක්. මෙතනින් පටන් ගන්න ගියා වගේ අනිත් පැත්තට ආපහු එන්න ඕනේ. හැබැයි ඒක වැඩක්. මේ කරපු වැඩවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කරමින්. හොඳද? මේ කරපු වැඩවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කරමින් යන්නේ. පුතා මේ 15 ලැබුණේ මෙතන තිබුණු සංඛ්‍යාව දෙකකින් බෙදලා. හොඳට බලා ගන්න මේ 15 ලැබුණේ මෙතන තිබුණු සංඛ්‍යාව දෙක කියන සංඛ්‍යාවෙන් බෙදලා. එහෙනම් මෙන්න මෙතෙන්ද එන්න ඕන උත්තරේ එන්න නම් මේ 15 මේ දෙකෙන් ගුණ කරනවා. බෙදීමට විරුද්ධ වැඩේ ගුණ කිරීම 15 2 30. දෙවන 15 මේ 30 ලැබුණේ මෙතන තිබුණු සංඛ්‍යාවට පහක් එකතු කරලා නම් මේ 30න් අපි අඩු කරනවා කීයද? මේ 30න් අපි අඩු කරනවා පහක්. එතකොට ලැබෙනවා අපිට 25. හොඳට බලන්න. මේ උත්තරේ ලැබුණේ දෙකෙන් බෙදලා නම් මෙතන තිබුණු ගාන හොයන්න මේක දෙකෙන් ගුණ කරා. ගුණ කරාම 30යි. 30 ලැබුණේ පහක් එකතු කරලා නම් ඒ පහ අඩු කරපුවාම පිළිතුර 25යි. දැන් බලන්න මෙතන ඉඳලා ආපහු ගිහිල්ලා පහන්දී හොඳට බලාගෙන ඉන්න. මෙතන ඉඳලා ආපහු ගිහිල්ලා බලන්න මේ දාපු උත්තරේ හරිද කියලා. 25ට 5ක් 30යි. 30 දෙකෙන් බෙදුවා 15. ඉතින් අපිට එක එක උත්තර අරගෙන හදන්න පුළුවන් උත්තර ආදේශ කරලා අපිට වැදගත් වෙන්නේ එහෙම නෙමෙයි. එහෙම අවස්ථා තියෙනවා. අපි ඕනේ කෙලින්ම ක්‍රමවේදය අනුගමනය කරා. ක්‍රියාව අනුගමනය කරා. ඔන්න ආයතනයක් ගන්න හොඳට බලන්න. කවල් සංඛ්‍යාවක් සිතා මෙන්න සිතපු සංඛ්‍යාව ඒට පහක් එකතු කළා ලැබුණ පිළිතුරක්. ලැබිච්ච පිළිතුර දෙකෙන් බෙදුවා ලැබුණ පිළිතුර 15. 15 ලැබුණේ මෙතන තිබුණු සංඛ්‍යාව දෙකෙන් බෙදලා නම් 15 දෙකෙන් ගුණ කරනවා. එතකොට 30යි. අපි ආපහු මෙහෙම එනවා ගුණ කරලා. 30න් අඩු කරනවා කීයක්ද? 5ක්. එකතු කරලායි මේ 5 30 ලැබුණේ. මේ 30 ලැබුණේ මේ 5 එකතු කරලා නම් 30 5ක් අඩු කරනවා 25. 25යි 5යි 30යි 30 දෙකෙන් බෙදුවා 15. එහෙනම් අපේ පිළිතුර 25යි පළවෙනි එක. ඔබ කියාවි එච්චර කියන්න ඕනේ මට ඔක තේරුණා. දුවේ පුතේ ගුරුවරයා හැමෝටම පොදු වෙන්න ඕනේ. ගුරුවරයා සාධාරණ වෙන්න ඕනේ. සර්ව සාධාරණ වෙන්න ඕනේ. හැම කෙනාටම සමානව සැලකන්න ඕනේ. ඒ නිසා මම හැමෝටම ග්‍රහණය කරගන්න තමයි නැවත නැවත කියලා දෙන්නේ. හොඳද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඉරමකින් භාගයක් දොඩම්ද හතරෙන් එකක් අබද ඉතිරිය කඩල වගා කර තිබුණි. එහි වවා තිබුණු දොඩම් ගස් ගණන 50ක් නම් වත් ඒ වවා තිබුණු මුළු ගස් ගණන කීයද? ඔක තමයි ප්‍රශ්නේ. අපි ගාන හොඳට බලමු. ගාන කියන්නේ මෙහෙම. ඉඩමකින් භාගයක් දොඩම්ද හතරෙන් එකක් අඹද. අපි දැන් ඉඩම මෙතන ගන්නවා. කොහොමද ඉඩම ගන්නෙ? විස්තරය හොඳට බලා ගන්න. භාගයක් දොඩම් හතරෙන් එකක් අඹ. ඔව්. මේන ඉඩම. හැමෝටම පේනවනේ. අපි බෙදනවා දෙකට. භාගයක් දොඩම්. ඔබලගේ තියනවා ගාන. නේ? ගාන තියනවනේ. ඉඩමකින් භාගයක් දොඩම්ද හතරෙන් එකක් අඹද ඉතිරිය කජුද. එතකොට හතරෙන් එකක් නම් හතරෙන් එකක් අඹ. ඔබ පිළිගන්න වෙනවා මේ කොටස හතරෙන් එකක් කියලා. මේ කොටස හතරෙන් එක. මේ කොටස භාගයක්. මේ කොටස
භාගයේ කාලය ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මෙතන මේ භාගයක් දොඩම් හතරෙන් එකක් අඹ ඉතිරිය කජු. එතකොට මේ කොටස කජු. භාගයක් ලෙස ලියුවොත් කජු අවය ඇති කොටස කොච්චරද කියලා. භාග සංඛ්‍යාවක් ලෙස ලියුවොත් කජු අවය ඇති කොටස කොච්චරද කියලා ඒකත් අපිට තියෙන්නේ හතරෙන් එකක්. නමුත් අපෙන් අහන්නේ භාගයක් ලෙස නෙමෙයි. ගාන තව චුට්ටක් පියවරක් ඉස්සරහට යනවා. ගාන කියනවා මෙහෙම. දොඩම් ගස් ගණන 50ක් නම් වත්තේ වවා තිබුණු මුළු ගස් ගණන කීයද? අපි මෙන්න මේ කොටස් දෙකටම දැම්ම 50. දොඩම් 50යි නයි. මම හිතලා මෙන්න මේ කොටස 25යි. මේ කොටස 25යි. හොඳට තේරුම් ගන්න මේ කාරණාව ආයසරයක්. හරි. ඉරමකින් අපිට මේවත් පුළුවන්. මේදී ඉරමකින් භාගයක් දොඩම්ද. ඔබට බැරිද මේ වගේ වැඩක් කරගන්න කටු වැඩ කොලේ? පුළුවන් නේ. භාගයක් දොඩම්ද ඉතිරියෙන් භාගයක් අඹද? නෑ. හතරෙන් එකක් අඹද? ඔව්. භාගයක් දොඩම් හතරෙන් එකක් අඹ. ඉතිරිය කජු නම් කජු වලට තියෙන්නේ හතරෙන් එකක්. ඒක අපිට දැන් S ඉදිරිපිට ඔප්පු වෙලා ඉවරයි. හැබැයි S ඉදිරිපිට ඔප්පු උනේ මේ විදිහට අපි සටහනක ගත්ත නිසානේ. අර වචන ඉලක්කම් ගොඩක තිබ්බනම් අපිට ඔක ඇහැට පේන්නේ නැහැ මගේ පුතේ. ඒ නිසා අපි ගැටලුවක් සරල කරගන්න ඕන. ජීවිතේ එහෙමයි. ජීවිතේ දවසින් දවස ඉදිරියට යනවා කියන්නේ ගැටලු. ඒ ගැටලු සරල කරගත්තොත් තමයි අපිට විසඳ ගන්න ලේසි වෙන්නේ. එහෙමනම් දැන් අපෙන් අහනවා දොඩම් ගස් ගණන 50ක් නම් දොඩම් 50යි. මේ භාගෙම 50යි නම් මේ කොටස 25යි. මේ කොටස 25යි. වත්තේ වවා ඇති මුළු ගස් ගණන දැන් ඔබට ලැබිලා තියෙන්නේ 50යි මෙතන 25 50යි 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 100යි. එහෙනම් ඔබට ලකුණු එකතු වෙනවා ඔබේ ගිණුමට දැන්. ගිණුමක් නේ. මේකත් හරියට account එකකට සල්ලි එකතු වෙනවා වගේ. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි එක 100යි කියලා දාගන්න. නිවැරදි පිළිතුර 100. හොඳද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මෙම සිලින්ඩරයේ කඩිරි දිගේ කැපූ විට ලැබෙන කැපුම් මූලයෙන් හැඩය වන්නේ යෝජනා කරනවා හෙට දවසේදී ඉස්කෝලේ යන්න නෑනේ. පුතාලා ගෙදර තියෙනවා රිජ්ෆෝම් කෑලි. ආගන්න හොඳට විවිධ වැඩවලට ගෙන අපේවා. ඝනකම කුට්ටියක් හොයා ගන්න තියනවා නම් ලේසි. ඝනකම කුට්ටියක් නැත්තම් තියෙන ඒ වගේ පතුරු කීපයක් එකට අලවා ගන්න බයින්ඩර් ගම්බරි. අලවපුවාම ඔබට පුළුවන් හදාගන්න ඝන වස්තුවක් ඝන කාව්‍යයක් හදාගන්න පුළුවන් රිජ්ෆෝම්. ඝන කාව්‍යයක් හදාගෙන ඉවර වෙලා පුතාලා ඒක මෙහෙම මුල්ලෙන් මුල්ලට මෙහෙම ඉරි ගහන මේක මේ මුහුණට සම චතුරස්‍ර හිටින්න හදාගන්න. හදාගෙන මේ මෙහෙම මුල්ලෙන් මුල්ලට මෙහෙම යා කරලා මේ කැපෙන තැනින් ඔන්නෝම රවුමක් අඳින්න. කොහොම රවුමක්. ඒක වෘත්තයක් විදියට ඇදෙන්න ඔබට මෙන්න මේ කැපුම් මුහුණතේ ඔන්නෝම වෘත්තයක් විදියට ඔබට ලැබෙනවා. ඊට පස්සේ ඔබ කරන්නේ පේපර් කටර් එකක් හරි මොකක් හරි එකක ආධාරයෙන් මේක මේ දාර ටික අයින් කරලා දාපුවාම ඔබට මෙහෙම සිලින්ඩරයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක යෝජනා කරන්නේ මේ දවස්වල ගෙදර නිකන් ඉන්නේ සල්ලි වියදම් කරන්න ඕනෙත් නැහැ. රිජිෆෝම් එකකින් සිලින්ඩරයක් හදාගන්න කියන එක තමයි යෝජනාව. ඊට පස්සේ අපිට පුළුවන් මේක පොඩි වැලි කඩදාසි කෑලි ඇති ගෙදර තාත්තලාගේ වැඩවලට ගෙන ආපු ඒ කෑල්ලක් ඉල්ලගෙන මේක හොඳට සුමට වෙන්න සිලින්ඩරේ ලස්සනට හැදෙන්න හෙවින් අතුලලා අපිට පුළුවන් සිලින්ඩරයක් නිර්මාණය කරගන්න. ඒ සිලින්ඩරය ඔබ නිර්මාණය කරගත්තට පස්සේ ගන්න හොඳට කැපෙන පේපර් කටර් එකක් වගේ දෙයක් අරගෙන මෙන්න මේ විදිහට ඉස්සරහට ඉදිරියට කපන්න. මම උතර කැපුවාට පස්සේ ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ හැඩයේ රූපයක් කියන එක පැහැදිලි වෙනවා. හරි? මෙන්න මෙහෙම
බලාගමු. එහෙනම් මෙන්න මේක මෙහෙම කැපුවාට පස්සේ අපිට ලැබෙන්නේ පුතේ මෙන්න මේ වගේ එකක් ලැබෙන්නේ. හොඳද? මේ වගේ එකක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට අපි උඩින් මේක දිහා උඩින් බලනකොට අපිට පේන හැඩය මේක මේ ඇදට තිබුණාට මේකේ හැඩය ඍජු කෝණාසාකාර මුහුණක් තමයි අපිට උඩින් දකින්න පුළුවන්. එහෙමනම් මේ සිලින්ඩරය මේ විදිහට කැපුවට පස්සේ උඩින් දකින්න පුළුවන් මුහුණත ඍජු කෝණාසාකාරයි කියන පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. ඔබ තෝරලා තියෙනවා නම් ඍජු කෝණාසාකාරයි කියන බව ඔබට මේකේ ලකුණු හම්බ වෙනවා. හරි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නය ක්‍රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 60කි. ඉස්කෝලේ ක්‍රීඩා පිටිය කියමුකෝ අපි. ඉදිරිපස දිග මීටර් 60යි. ඉතින් පුතාලා මට පේනවා සමහර අය උත්තර ඉදිරිපත් කරනවා කමක් නැහැ හොඳයි. ඔබේ උත්තර ඉදිරිපත් කරන්න මම අහන්නම්කෝ නේ. එතකන් ඉවසගෙන හොඳට ඉඳලා ක්‍රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 60කි. එහි ආරම්භයේ සිට අවසානයේ තෙක් මීටර් 5න් 5ට කණු සිටවා තිබුණි. එතකොට ක්‍රීඩා පිටිය ඉදිරිපස ක්‍රීඩා පිටියක් අපි ගමුකෝ. ක්‍රීඩා පිටිය දන්නවනේ නේද? ක්‍රීඩා පිටිය. ඔව්. එතකොට ඉදිරිපස ක්‍රීඩා පිටියක් තියෙනවා. ඈට අමාරුද? ක්‍රීඩා පිටියක ඉදිරිපස right අබ්බල්. දිග මීටර 60යි. මේ පැත්තට මීටර 60ක් දිගයි. මෙතන ඉඳලා මෙතෙන්ද. මීටර 60යි. ඊට පස්සේ කියනවා එකේ කොච්චරද කණු හිටවලා තියෙන්නේ? ආරම්භයේ සිට අවසාන මීටර 5න් 5ට කණු සිටවා තිබුණා. එතකොට මෙතන එකක් හිටුවා මෙතන එකක් හිටුවා 5යි මීටර. කොහොම මීටර් 5න් 5ට කලින් හිටවලා තියෙනවා. මගේ පුතාලා 5න් 5ට කියන එකේ අදහස මේ ඉදිරිපස කොටස මීටර් 5 කොටස් වලට බෙදලා තියෙනවා. මීටර් 5 කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට අපි 60 බෙදනවා 5න්. හොඳද? 60 5න් බෙදනවා. 5 වරක් 1 5යි, 6න් 5ක් 1යි, 10ට 5 වරක් 2යි 10යි, බිංදුව. එතකොට මේ කියන්නේ මේ 60 5 කොටස් 12ක් ලැබෙනවා. 1යි 2යි 3යි 4යි. ඔහොම කොටස් 12ක් ලැබෙනවා. පුතේ මේකේ කොටස් 12ක් ලැබෙනවා නම් ආරම්භයේ කණුවක් හිටවනවා නම් අවසානයේ කණුවක් හිටවනවා නම් ඒක තමයි අපිට හිතා ගන්න තියෙන තැන. මේ ප්‍රශ්නේ ඔන්නම තියලා අපි යනවා තව පුංචි ප්‍රශ්නයකට. ක්‍රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 30යි. මීටර් 40යි. මීටර් 10න් 10ට කණු හිටවලා තියෙනවා. අද විතරයි අඳින්නේ. ආයෙ අඳින්නේ. ඉදිරිපස මීටර් 10යි පොඩි ක්‍රීඩා පිටියක්. මීටර් 40යි. 10න් 10ට කණු හිටවලා තියෙනවා 40 බෙදුණා අපි 10යි. එතකොට 10 වරක් 4යි. ඒ කියන්නේ මේක කොටස් 4කට බෙදනවා. මේ 10යි, මේක 10යි, මේක 10යි, මේක 10යි. 10 කොටස් 4කට බෙදෙනවා. කණු කීයක් එනවද කියලා බලන්න. 1 2 3 ආරම්භයේ තියෙනවා අවසානයේදී තියෙනවා. එතකොට 1 2 3 4 5යි. කණු 5ක් එනවා. හැබැයි අපිට උත්තරය ආවේ 40 10න් බෙදුනහම 4යි. එහෙනම් පුතේ මේ තියෙන පරතර ගණනට වඩා කණු ගණන එකකින් වැඩි වෙනවා. හේතුව ආරම්භයේදී තියෙනවා අවසානයේදී තියෙනවා. මේක හොඳට හිතන්නකෝ. ක්‍රීඩා පිටියේ ඉදිරිපස දිග මීටර් 40යි. 10න් 10ට කණු හිටවලා තියෙනවා 40 බෙදුවා 10න් ලැබුණ උත්තරේ 4යි. කණු ගන්න හොයනවා තව එකක් එකතු කරනවා. එතකොට 4යි 1යි 5යි. හේතුව ආරම්භයේදී අවසානයේදී දෙකේම කණු දෙකක් හිටවන නිසා. එහෙනම් දැන් යන් අපි අපේ මේ ගන්න. ඒකේ කියනවා ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා කණු හිටවලා තියෙනවා 65න් බෙදුවා 12යි 12යි 1යි 13. එහෙනම් සිතව ඇති කණු ගණන ලෙස ඔබ තේරිය යුතු පිළිතුර මොකද්ද උත්තරේ ඉන්නේ 13යි කියන තුන්වෙනි පිළිතුර. හොඳද?
එහෙනම් ඒ ගානම හිතේ තියාගෙන අපි යනවා තව අලුත් ගානකට. එතකොට ඔබට මේ තහවුරු වෙන්නේ ක්‍රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 100යි. ඔන්න දැන් ඔබට තහවුරු වෙලා තියෙනවා. දිග මීටර් 100යි මීටර් 10න් 10ට කණු හිටවනවා. එහෙනම් 100 බෙදනවා 10න්. බිඳුවට බිඳුව කැපුවා 10ට 10 ඒවා 10ට 1 ඒවා 10යි. එහෙම නැත්නම් මෙහෙම ගන්න. වර්ධිනව නැත්නම්. එකට නෑ බිඳුවයි 10ට 10 ඒවා 1යි 10 වරක් 1 10යි 10න් 10ක් බිඳුවයි බිඳුවට බිඳුව. එතකොට අපිට ලැබෙනවා 100 10න් බෙදපුවාම 10යි කියන්නේ. එහෙනම් මේ කණු ගාන නෙමෙයිනේ. කණු ගාන නම් 10ට එකක් එකතු කරා පිළිතුර 11. එහෙනම් තව ගානකට යනවා. එතකොට ඒ ගාන જાතිය ඉවර වෙනවා. ක්‍රීඩා පිටියක ඉදිරිපස දිග මීටර් 60කි 60 ගත්තානේ අපිනේ. දිග මීටර් 200කි. මීටර් 200යි දිග. එහි ඉදිරිපස මීටර් 10න් 10ට කඩ හිටවලා තියෙනවා. 200 බෙදුවා 10න් දෙකට නෑ 20ට 10 වරක් 2යි 10 වරක් 2 20යි බිඳුවයි බිඳුවයි බිඳුවට බිඳුව. එතකොට 20යි තමයි පරතර ගාන කණු ගන්න තව එකක් එකතු කරා 20යි 1යි 21යි. එතකොට මේ ප්‍රශ්නේ තුල අපි තව ප්‍රශ්න කීපයක් කතා කරා. තියෙන දුර මේ ගානෙන් බෙදලා ලැබෙන එකට තව එකක් එකතු කර ගන්නවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ 9 වෙනි එක. නිමල් කඩේකට ගොස් රුපියල් 160ක් දී පොල් තෙල් බෝතලයක්ද කිලෝග්‍රෑම් 1ක් රුපියල් 75 බැගින් හාල් කිලෝ 2ක්ගෙන 500 නෝට්ටුවක් දුන්නේ නම් ලැබෙන උතුරු මුදල කීයද? එතකොට 160 ගානේ පොල් තෙල් බෝතල් 1යි කිලෝ 1ක් 75 ගානේ හාල් කිලෝ 2යි. එතකොට මේ ගාන මේ ගැටලුව විසඳන්න අපි කල යුතු දේ මොකක්ද කියන එක හොඳට බලන්න. උත්තර ලැබෙනවා පේනවා මට නේද? උත්තර ලැබෙනවා 190යි කියලා. පළවෙනි උත්තරේ කියලා පේනවා. හොඳයි උත්සාහය අගය කරනවා. එහෙනම් මේකේ මොකද අපිට ගාන හදන්න තියෙන්නේ? 160ක් දී පොල් තෙල් බෝතලයයි 75 හාල් කිලෝ 2යි. එතකොට 160 ඒවා ගුණ කිරීමේ එක 160යි. රුපියල් 160යි. 75 හාල් කිලෝ 2යි. 75 දෙකෙන් ගුණ කරා දෙවරක් 5 10යි බිඳුවයි තුන 1යි. දෙවරක් 7 14යි 1යි 15යි 150යි සත නෑනේ. දැන් මේ දෙක එකට එකතු කරන්න ඕනේ. එතකොට අපි මේක නම් ඉතින් ලේසි. කළත් නොකළත් 160 ලියා ගන්න පුළුවන්. මේකෙදි කරන්න වෙන්නේ 75 දෙකෙන් ගුණ කරන්න ඕනේ. දැන් ගණිත කර්ම දෙකයි. මේක නොකළත් කමන්නේ මේක කරන්න වෙනවා. දැන් තුන්වෙනි ගණිත කර්මයේ මේ දෙක එකට එකතු කරනවා. 6යි 5යි 11යි 1යි 1යි 2යි 3යි 310ක් වියදම් වුණා. පිළිතුර 310 එහෙම නෙමෙයි. රුපියල් 500ක් දුන් විට ලැබෙන ඉතුරු මුදල කීයද කියලා අහනවා. 310ක් අඩු කරනවා. 310ක් අඩු කරනවා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 10න් එකක් 9යි 4න් 3ක් 1යි ලැබෙන ඉතුරු මුදල රුපියල් 190. එහෙනම් දැන් මේ ගාන හදන්න අපි අනුගමනය කරපු පියවර බලන්නකෝ. විභාගය කියලා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. විභාගයේ වෙනස්ම අත්දැකීම. එදා ඒ වෙලාවට බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. පසුගිය දා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා. මගේ ළඟ තියෙනවා මගේ ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වෙච්ච දරුවන්ගේ ලකුණු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු කොහොමද දෙවෙනි එකේ ලකුණු කොහොමද කියලා මම ඒවා සටහන් කරගෙන ඒවා විශ්ලේෂණය කරලා හැබැයි මම දරුවෝ ගැන තීරණ ගන්නෑ. ඒවා විශ්ලේෂණය කරලා අනුමාන ගොඩනගාගෙන ඉන්නවා. ඇයි තීරණ ගන්න නැත්තේ මගේ පුතාලා? අගේට ඉදිරියෙන් හිටපු අය පසුබහින්. සමහර වෙලාවට පසුබහැලා හිටපු අය අනපේක්ෂිත විදිහට සමත් වෙනවා. ඒ නිසා තීරණ ගන්නෑ. විශ්ලේෂණය කරලා අනුමාන ගොඩනගාගෙන ඉන්න. ඒ ලකුණු අරගෙන බලනකොට සමහර ඉදිරියෙන් හිටපු අය
ඒ වැඩසටහන තුළ හැමදාම ඉදිරියෙන් ඉඳලා තියෙනවා. ඒ වැඩසටහන තුළ හැමදාම ඉදිරියෙන් හිටපු සමහර අය මෙන්න විභාගයේදී 69න් සමත් කළේ 71කටත් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ සිද්ධ වෙන්නේ විභාගයේ අවස්ථාවේදී මේ ක්‍රියාපිළිවෙත් හරියට අනුගමනය කරන්නේ නැතුව යම් යම් වැරදි සිද්ධ කර ගැනීම මත. ඒක ඔබ අතින් සිද්ධ වෙන නිසා තමයි අපි කලින් පූර්ව නිගමන වලට එළඹෙන්නේ නැත්තේ. ඒ නිසා ආදරණීය දෙමාපියනි ඔබ ඔබේ දුව පුතා ගැන දැඩි මත හිතේ දරාගෙන අනවශ්‍ය විදිහට අභිමානයක් ගොඩනගාගෙන ඉන්න එපා. වැඩි මනස් විදිහට ඒගොල්ලෝ ගැන අදි탁සේරුවක් දෙන්න එපා. එහෙම කියලා අතහැරලා නිකන් ඉන්නත් එපා. මගේ ධර්මයට අනුව උපේක්ෂාව මධ්‍යම ප්‍රතිපදාව මැදහත් බව තමයි සාර්ථකත්වය. දරුවට දෙන්න තියෙන සියලු උදව් දෙන්න මැදහත් බවින් හිතන්න. සමහර අය දරුවන්ට තරවටු කරා, අනිත් දරුවෝ සමච්චලයට ලක් කරා, අනිත් දෙමව්පිය අපහසුතාවයට පත් කරා. විභාගයේදී හැබැයි අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබුණා. දැන් ලැබුණාට පස්සේ සමාජයට මුහුණ දෙන්න බෑ. ඒ කලින් තමන්ගේ දරුවා ගැන අදි탁සේරුවක් දීලා එහෙම කිව්වා. ඒ නිසා එහෙම ඉන්න ඒක තමන්ගේ හදවතේ තියාගන්න. අනිත් අය ගැන එහෙම අව탁සේරු කරන්න යන්න එපා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත විස්තරයේ ඇසුරින් 11, 12, 13 යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසෙන් සියලු දෙනාම සීගිරිය නැරඹූ අතර ට්‍රිප් යනවානේ මේ දවස්වල යන්නේ නේද? විනෝද චාරිකාවට ගිය පායගේ සියලුම දෙනා සීගිරිය නැරඹුවා. සමහරක් පමණක් දඹුල්ල නැරඹූහ. ඒ කියපු අයගේ සමහර අය දඹුල්ල නැරඹුවාලු. දඹුල්ල නැරඹූ සියලු දෙනාම කලාවැවෙන් වතුර නෑවා. කලාවැවට බහැලා නෑවා. හැබැයි නොදන්නා ජලාශයක දිය නෑම අනතුරුදායකයි. ආරක්ෂාව සහ පරිස්සම් පාලනයේදී අපි කතා කරනවා. නොදන්නා ජලාශවල දිය නෑම අනතුරුදායකයි. පහුගියදා මෝදරද කොහෙද නේද ළමයි දෙන්නේ ගිලිලා මැරුණා. ඒ නිසා මේ නිමාඩු කාලය කොරෝනා වලින් වගේම හැමදේම පරිස්සම් වෙන්න. හොඳයි පුතේ චාරිකාවකට අපි එහෙනම් මේක සටහනකට ගමු. චාරිකාවට ගියපු අය ඔක්කොම මෙන්න මේ රූපය අතට අයිති වෙනවා. ගියාය අතරින් සමහර දෙනෙක් දඹුල්ල නැරඹුවා. හැබැයි දඹුල්ල නැරඹපු සියලුම දෙනා කලාවැවෙනුත් දිය නෑවා. එහෙනම් මේ දෙගොල්ලම එකම පිරිස. මෙතන පිරිස් දෙකක් නෑ. මේගොල්ලෝ දඹුල්ල නැරඹුවා. මේගොල්ලෝ කලාවැවෙන් දිය නෑවා. එකම පිරිස. හැබැයි ගියපු ඔක්කොම සීගිරිය නැරඹුවා. මේගොල්ලෝ සීගිරිය නැරඹුවා. ගියපු ඔක්කොම දඹුල්ල නැරඹුවේ නෑ. දඹුල්ල නැරඹුවේ නැත්තම් කලාවැවෙන් ඔක්කොම දිය නෑවෙත්. දැන් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. අමල්ද මෙම චාරිකාවට සහභාගී වූ අයකි අමල් සීගිරිය නැරඹුවේ නම් අමල් මේ චාරිකාවට ගියා. අමල් සීගිරිය නැරඹුවා. අමල් මේ චාරිකාවට ගිහිල්ලා අමල් සීගිරිය නරඹපු කෙනෙක්. අමල් සීගිරිය නරඹපු කෙනෙක්. හැබැයි අපෙන් අහනවා ඒ අනුව කුමන ප්‍රකාශය හරිද? නේ? අමල් දඹුල්ලද නරඹුවේය. සීගිරිය නරඹපු සමහර අය තමයි දඹුල්ල නරඹුවේ. ඊළඟට අමල් දඹුල්ල නරඹුවේ නැත. ගියපු අය ඔක්කොම සීගිරිය නරඹුවා. අමලුත් සීගිරිය නරඹුවා. හැබැයි සමහර අය දඹුල්ල නැරඹුවා සමහර අය දඹුල්ල නැරඹුවේ නැහැ. අපිට කියන්න පුළුවන්ද ගියපු පමණින් දඹුල්ල නැරඹුවාද නැද්ද කියලා? එහෙමනම් අමල් දඹුල්ල නැරඹුවාද කියා ස්ථිරවම කිව නැහැ. මේක තමයි උත්තර. ස්ථිරවම කිව නැහැ. හොඳද? තව තියෙනවා නේ. ඊළඟට අහනවා කලාවැවෙන් දිය නෑ සියලු දෙනාම සීගිරිය නැරඹුවෝය මෙම ප්‍රකාශය කලාවැවෙන් නාපු සියලුම දෙනා සීගිරිය නැරඹුවලු. මේ ප්‍රකාශය ගැන මොකද කියන්නේ? මොකද කියන්නේ? කලාවැවෙන් දිය නෑ සියලු දෙනාම සීගිරිය නැරඹුවෝය මෙම ප්‍රකාශය. ඉතින් පුතේ ගියපු සියලු දෙනා සීගිරිය නැරඹුවා කියලා තියෙනවා නම් ගියපු හැම දෙනාම සීගිරිය නැරඹුවා නම්
කලාවෙන් දියන ආපු අය මෙතන හිටියා නම් ඒගොල්ලෝ සීගිරිය නරඹුවකට අයිති වෙලා තියෙන්නේ. එහෙනම් මෙම ප්‍රකාශය මොකද කියන්නේ? කලාවෙන් දියන සියලු දෙනාම සීගිරිය නරඹුවය මෙම ප්‍රකාශය නිවැරදි. මෙම ප්‍රකාශය නිවැරදි. හරි. සීගිරිය නරඹුවා කියන එක හරි. ඊපු හැමෝම නරඹපු නිසා. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය අහනවා මෙම චාරිකාවට සහභාගී වූ මුළු පිරිස 80කි. ඔන්න අර භාග ප්‍රශ්නයක් නේ. හතරෙන් එකක් පිරිමි ළමයි නම් හතරෙන් එකක් ළමුන් නම් ළමුන් ගණන කීයද? ඔක්කොම ගියා 80. මෙන්න කියපු පිරිස හතරෙන් එකක් ළමුන්. හතරෙන් එකක් ළමුන්. එතකොට ඔක්කොම පිරිස 80යි නම් මගේ පුතාලා 80 බෙදනවා අපි 4. 4 2 8යි බිඳුවයි බිඳුවට. එතකොට මේක 20යි මේක 20යි මේක 40යි. දැන් ඔක්කොම ඇවිල්ලානේ. දැන් අපෙන් අහනවා 4න් එකක් ළමුන් නම් ළමුන් ගණන කීයද? 20යි. එතකොට පුතාලා මේ විස්තර කියවලා මගේ පුතාලා හැම වෙලේම පිළිතුරු ඇස් ඉදිරි පිටට ගන්න. පිළිතුරු වචන වගන්තිය ඇතුලේ හංගලා තියෙන්නේ. වචන වගන්තිය ඇතුලේ හංගලා තියෙන එක එළියට ගන්න එක තමයි ඔබේ දක්ෂතාවය. ඔබ එතනදී ගන්න ඕනේ නිවැරදි පිළිතුර. නේ? ඔබට කියනවා කෙනෙක් ඔබට කියනවා දොරක සරණේරුවක් සවි කරන්න. දොරක සරණේරුව සවි කරන්න තිබ්බහම ඔබලගේ තියෙනවා ආයුධ මල්ලක් උපකරණ මල්ලක්. ඔබ අත දාලා තෝරලා ගන්න එකෙන් සරණේරුව සවි කරන්න අවශ්‍ය උපකරණ. ඔබේ අතට ගන්නවා නියන. හරිද වැරදිද? වැරදිනේ. ඔබට ඕන වෙන්නේ ඉස්කුරුප්පු නියන. ඉස්කුරුප්පු නියන ගත්තොත් ඉස්කුරුප්පු ඇණයකින් මේක කරන්න පුළුවන්. ඉස්කුරුප්පු ඇණයක් සවි කරලා සරණේරුව සවි කරන්න පුළුවන්. නියන තියෙන ලීයක කුහරයක් හරගන්න. එතකොට හරිදේ අපි තෝරගන්න ඕනේ ගැටලුව විසඳන්න. ඒ තෝරගෙන ඒක පාවිච්චි කරන්න ඕනේ. නියන අරගෙන ඉස්කුරුප්පු ඇණේ තද කරන්න හැදුවට මනාලෙස ඉස්කුරුප්පු ඇණේ සවි වෙන්නේ නැහැ නියනේ. ඒකට ඕනේ ඉස්කුරුප්පු නියන. යන් ඊළඟට කැඩපතක් ඉදිරියේ සිටගත් කාන්තාවක තම රූපයේ දක්වමින් කරන ලද ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. කැඩපත කියන්නේ කණ්ණාඩිය. කණ්ණාඩියක් ඉදිරියේ සිටගත් කාන්තාවක් තම රූපය. එතකොට කැඩපතේ තියෙන්නේ තමන්ගේ රූපය පෙන්ලා කියනවා ප්‍රකාශ තුනක්. දෙකක් වැරදි එකක් හරි. තෝරමු. මේ සිටින්නේ මගේ මවගේ මවයි. එතකොට මවගේ මවට කියන්නේ ආච්චි කියලානේ. දැන් මෙයා කියනවා මේකේ ඉන්න මේ රූපේ ඉන්න කෙනා මගේ අම්මගේ අම්මා. එතකොට මේ රූපේ ඉන්නේ මෙයාගේ ආච්චි. එයාගේ ආච්චිද මේ හිටගෙන ඉන්නේ. නෑනේ ආච්චි වගේ වෙලා ඇති දැන්. නමුත් එයා ආච්චි නෙවෙයි. ඒක මේකද නෙවෙයි උත්තරේ. ඊළඟට මේක. මෙම තැනැත්තිය මගේ දුවගේ මවයි. මේ රූපේ පෙන්නලා කියනවා මේකේ ඉන්න තැනැත්තිය මගේ දුව ඉන්නවනේ. එයාගේ මව. ඉතින් හරිනේ. මගේ දුවගේ මව මම මගේ රූපේ තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මොකද උත්තරේ? දෙවෙනි එක. දෙවෙනි එක. මම උසාලා දෙවෙනි එක. 14 වෙනි ප්‍රශ්නය. රූපේ හිස් කොටුවට තිබිය යුතු රූපේ වන්නේ. මේ හිස් කොටුවට රූපයක් දාපුවාම ඒ රූපෙට වටිනාකමක් දීලා මේක අපිට ඉස්සරහට ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු. අපි බලමු මොකද්ද මේ එන රූපේ කියලා. පැහැදිලිනේ පේනවනේ. මම හිතුවා මේ වගේ පැන්සල් අපන්න එපා. මට පේනවා කැමරාවත් ඔෆ් කරන්න කිව්වා. ඒකත් ඔන් කරගෙන මට පේන්න පැන්සල් හම්බනවා. ආහාර පිණිස රසවත් පැන්සල් වෙළඳපොලේ තියනවා නම් තාත්තට කියලා ඒ රසවත් පැන්සලක් ගෙන්නගෙන සම්බෝලයක්වත් හදාගෙන පැන්සල් ටික කන්න. ලියන්න තියෙන පැන්සල් කන්න එපා. එතකොට කැතයි ගඳ ගහන. හොඳද? එහෙනම් අපි මේ ගාන හදමු. මගේ උතාලා මේකේ අම්බෝ රූප ගොඩක්. මොන කරදරයක්ද? නෑ මගේ පුතේ. අපි බලනවා මේක චුට්ටක් දුරට ගිහිල්ලා.
ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ මේසෙ උඩ තියලා විභාග ශාලාවේ ඈතට ගිහින්ද? නෑ මේක අතින් පොඩ්ඩක් දුරට කරලා බලන්න. ළඟ තියෙද්දි පේන්නේ නෑ සමහර දේවල්. ජීවිතේ සමහර දේවලුත් මේ ළඟ දකින්නේ නෑ. හරියට ඔබ වගේ. ඉගෙන ගන්න කිව්වට ඔබ දකින්නේ නෑ. ඉගෙනගෙන මොකද්ද මට ලැබෙන දේ? මේ දුර දකින්නෙත් නෑ. මේක චුට්ටක් මෙහෙම බැලුවොත් පේනවා එක සමාන සංකේත හතරක් මේ පේළියේ තියෙනවා. මෙවැනි සටහනක් ලැබුණාම කරුණාකරලා පළමුව බලන්න. සමාන සංකේත තියෙනවා නම් එහි අගේ කීයද? මෙතන තියෙනවා 8යි කියන්නේ. සමාන සංකේත හතරක වටිනාකම 8යි නම් 8 4ෙන් බෙදුවාම මේ වෘත්තයට ලැබෙනවා වටිනාකම 2 ලෙස. ඔබේ ප්‍රශ්න පත්‍රයේ ලියන්න මේ වෘත්තයේ දිගේ 2 2 2 2 4 වතාවක්. හැබැයි අන්තිමට මකන්න ඕනේ. ලියවද? දැන් මේ වෘත්තයේ තියෙන සෑම තැනකටම අපි මේ අගය ගෙනහිල්ලා දානවා. දැන් අපි බලනවා මෙන්න මේ වෙන කොහෙද අපිට උදව්වක් ගන්න තියෙන තැන්. මේකේ මේ දෙකේ උත්තරේ ආවා. ඉතුරු රූප දෙක සමාන රූප දෙකක්. එහෙනම් අපි දැන් කරන්නේ මේ 10න් 2යි 2යි 4ක් අඩු කරනවා. එතකොට ලැබෙනවා 6. ඔබත් 10න් අඩු කර ගන්න 4ක්. එතකොට ලැබෙනවා 6ක්. ඒ 6 මේ රූප දෙකේම වටිනාකම නම් දෙකම සමාන නම් 6 දෙකට බෙදනවා 3ක්. එහෙනම් ඒ සලකුණ තියෙන හැම තැනටම දාන්න 3 ඉලක්ක. දැම්මද? දැන් එහෙමනම් අය කොහෙද අපිට උදව් මේක ඔක්කොම හොයන්න ඕනේ. ලේසි නෑ. අමාරුත් නෑ. මේ 2යි 3යි 5යි. මේ සමාන සංකේත දෙකක් තියෙන්නේ. 2යි 3යි 5යි. 15න් ඒ 5 අඩු කරාම 10යි. 15න් ඒ 5 අඩු කරාම ඒ 10 සමාන සංකේත දෙකට බෙදනවා. 10 දෙකට බෙදුවාම 5. ඒක තියෙන හැම තැනකටම 5 දාන්න. මේ ටික කරන්න ඔබට විභාගයේදී විනාඩියයි ලැබෙන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ තීරුවේ තියෙනවා 5යි 2යි 7යි 7යි 3යි 10යි. 14න් මේ 10 අඩු කරාම ලැබෙන 4 තමයි ත්‍රිකෝණයේ වටිනාකම. දැන් අපි සියල්ලම සම්පූර්ණ කරා. ඔබේ කඩදාසියේ සියල්ලම සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි විභාගයේදී නම් යාන්තම් ලියා ගන්න. මොකද මේක කටු වැඩ කොලේට පිටපත් කර ඉන්න යන්න එපා. මේක කටු වැඩ කොලේට පිටපත් කරන්න සෑහෙන වෙලාවක් යනවා. යාන්තම් දාගන්න ප්‍රශ්න පත්‍රේ දාලා බලන්න 12 ලැබෙන්නේ කොහොමද? 2යි 2යි 4යි 4යි 8යි sorry 2යි 2යි 4යි 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 8යි 12න් 8ක් අඩු කරපුවාම උත්තරේ නම් 4 ලැබෙනවා. එහෙනම් 4ට නියමිත සංකේතය ත්‍රිකෝණය. මෙතන අපි කියන්න එපා. 4ට නියමිත සංකේතය ත්‍රිකෝණය. මේ බලන්නකො 4 4 8 2 10 2යි 12. එහෙනම් ත්‍රිකෝණය තමයි පිළිතුර. ඒක ගන්න අපි කොච්චර මහන්සි වුණාද? නැවත වතාවක් පැහැදිලි කරනවා. හොඳට බලා ගන්න හැමෝම. 1 2 3 4 සමාන සංකේත 4යි ඔක්කොම 8යි නම් 2යි 4යි 6යි 8යි හැම තැනටම වෘත්තයේ තියෙන තැන් වලට 2 දැන්. ඊට පස්සේ එකම සමාන ඒවා දෙකක් මෙතන තියෙනවා. 2යි 2යි 4යි. එතකොට 10න් 4ක් අඩු කරා 6යි. ඒ 6 මේ රූප දෙකට බෙදනවා එකකට 3 3. ඒ රූප තව තියෙනවා නම් ඒ තැන් වලට යාගයන් යොදනවා. දැන් මෙතෙන් දෙනවා සමාන සංකේත 2යි 3යි 2යි 5යි. 15න් 5ක් අඩු කරාම 10යි. ඒක දෙකට බෙදනවා මේ සමාන සංකේත නිසා මේ දෙක. හරි. දැන් 5යි 5යි 10යි 10යි 2යි 12යි 16 වෙනි නම් 12ට එකතු වෙන්න ඕනේ 4ක්. 5යි 2යි 7යි 7යි 3යි 10යි 10යි 4යි 14. දැන් ඔක්කොම හරි. දැන් ඉස්සරහට මොකක්ද කියලා අහන්න. 2යි 3යි 5යි 3යි 8යි 12න් 8ක් අඩු කරා 4යි. 4ට ලැබෙන්නේ ත්‍රිකෝණ. එහෙනම් ඊට පිළිතුර ත්‍රිකෝණ. හරි. එහෙනම් අන්න එහෙම තේරුම් ගන්න. අධ්‍යක්ෂින්නේ මේ ගන්න අපි ඊළඟට තනියෙන් වැඩ කරලා පේපර් එක ලකුණු ගන්න අධ්‍යක්ෂිය. ඊළඟ ප්‍රශ්නේ 15. ලණුවක් සමාන කොටස් දෙකකට කපා ඉන් එක් කොටසක් නැවත කැබලි දෙකකට කැපුව විට ලණුවක් තියෙනවා සමාන කොටස් දෙකකට කපනවා.
ලණුවක් සමාන කොටස් දෙකකට කපලා ඉන්න එක කැබැල්ලක් නැවත සමාන කොටස් දෙකකට කපපුවාම මේ එක කුඩා කැබැල්ලක් සෙන්ටිමීටර් 30යි කියලා කියනවා. එහෙමනේ තියෙන්නේ. සමාන කොටස් දෙකකට කපා ඉන්නේ කොටස නැවත කැබලි දෙකකට කැපුව විට එක් කැබැල්ලක දිග 30යි. එතකොට මේක 30යි නම් එතන මෙහා පැත්තේ එක මේක 30යි. එතකොට මේ දෙක 30යි 60යි. එහෙනම් මේ වගේ මේ පැත්තකුත් තිබුණා. ඒ පැත්තත් 60යි. මේ දෙක එකට එකතු කරපුවාම 60යි 60යි 120යි. කීවෙනි එකද? මේ තියෙන්නේ තුන්වෙනි පිළිතුර 120. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි යන්න 16. මෙම විශාල කොටුවෙන් ඒ තුල පෙන්වා ඇති කුඩා ප්‍රමාණයේ කොටු කීයක් කපාගත හැකිද? අතන විශාල රූපයක් තියෙනවා. ඒ රූපයෙන් පෙන්වලා තියෙන වගේ කුඩා රූප කීයක් කපා ගන්න පුළුවන්ද කියලා අහනවා. තේනවනේ? අපදාලා මෙහෙම මේක ඇඳගත්තොත් ඔබ මේ අඩු ටික මෙහෙම යා කරන්න ඕන නැහැ. ඉතින් මේක තේරුම් ගන්න එපායි. 1 2 3 4 1 2 3 4 5 මේ පැත්තට 5ක් එනවා මේ පැත්තට 4ක් එනවා 5 ගුණ කිරීම 4 5ක් 4 20යි. එහෙනම් කපාන්නේ කුඩා ප්‍රමාණයේ ගණක කීයක් කපා ගන්න පුළුවන්ද? කුඩා ප්‍රමාණයේ ගණක 20යි. මේ තියෙන දෙවෙනි උත්තරය. ඒව උත්සාහ කරන්න. මේවට අලුතෙන් කඩපාඩම් කරන දෙයක් නැහැ. බුද්ධිය මෙහෙවන එක තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ලීටර් 5 බැගින් වූ භාජනයකින් දෙවරක් ජලය දමන විට භාජනයක් සම්පූර්ණයෙන්ම පිරුණි. ලීටර් 5 බැගින් වූ භාජනයකින් දෙවරක් ජලය දමන විට භාජනයක් සම්පූර්ණයෙන් පිරුණි. දමනයේ වරකදී මිලිලීටර් 500ක් වේගයෙන් පිටත ගියේ නම් භාජනය තුළ ඇති ජල ප්‍රමාණය වන්නේ 5ක් අල්ලන එකකින් මම පුතාලා ලීටර් 5ක් අල්ලන එකකින් දෙවරක් දානවා. එතකොට දෙවරක් 5 10යි. ලීටර් 10යි. මිලිලීටර් නම් 10000යි නේ. 1 10 100 1000 එතකොට එක වාරයකදී මිලිලීටර් 500ක් හැලෙනවා නම් වාර දෙකකදී 500 ගුණ කිරීම 2 1000යි. 1000ක් හැලෙනවා නම් 10000න් 1000ක් අඩු කරාම අපිට ලැබෙන්නේ 9000. 9000යි කියලා කියන්නේ ලීටර් 9යි. මිලිලීටර් 1000යිනේ ලීටරයකට 9000යි කියන්නේ 9යි. 500 දෙකක් හැලෙනවා. හරි. ඊළඟට 18. සරත් හා ජගත් යන දෙදෙනාගේ වයස් වල එකතු අවුරුදු 45කි. ජගත්ගේ වයස සරත්ගේ වයස මෙන්න 4 ගුණයකි. ඔන්න ගාන හදන විදිහ. ජගත් හා සරත්ගේ වයස ජගත් සරත් අවුරුදු 45යි. දෙන්නගේම වයස එකතු අවුරුදු 45යි කියනවා. 45කි. ජගත්ගේ වයස සරත්ගේ වයස මෙන්න 4 ගුණයකි. එතකොට ජගත්ගේ වයස 4 ගුණයයිලු සරත්ගේ වයස මෙන්න. එහෙනම් අපි සරත්ගේ වයසට අගයක් එකතු කරන්න වෙනවා. ජගත්ගේ වයස සරත්ගේ වයස මෙන්න 4 ගුණයයිලු. මෙයාට 4ක් දානකොට 4 ගුණයක් කියලා කියන්නේ මෙයාට කීයක් අපි දාන්න ඕන? මෙයාගේ වයස 1ක් කියලා ගත්තොත් තමයි මගේ පුතාලා මෙයාගේ 4 ගුණයක් වෙන්නේ. නැත්නම් අපිට හොයන්න බෑනේ. දැන් අපි මේ දෙක එකට එකතු කරනවා 4යි 1යි. ඒ කියන්නේ මේ 45 තුල කියන වටිනාකම අවුරුදු හරි රුපියල් 7 හරි මොනවා හරි මෙයාට 4කුත් මෙයාට 1කුත් ලැබෙන විදිහට බෙදන්න ඕනේ. ඒ කියන්නේ 4යි 1යි 5යි. පංගු 5කට බෙදන්න ඕනේ. අපි දැන් 45 බෙදනවා 5. ආය කාරණේ සිහිපත් කරනවා.
ජගත් සහ සරත්ගේ දෙදෙනාගේ වයස් වල එකතුව 45යි. අපි එක එක්කෙනාගේ කීයද කියලා දන්නේ නැහැ. හැබැයි ජගත්ගේ වයස සරත්ගේ වයස වගේ 4 ගුණයක් කියලා තියෙනවා. මෙයාගේ 4 ගුණයක් කියන එක අපිට පැහැදිලි. මෙයාට අපි දාන්නේ එහෙනම් කීයදාගේ 1යි. මෙයාගේ 1 නන්නේ 4යි කියන්නේ 4 ගුණය. එතකොට ඔක්කොම 4යි 1යි 5යි. පංගු 5යි. දැන් 45 පහෙන් බෙදුවා 4ට නෑ. 45ට පස්සරක් 9 45. බිඳුවයි. එතකොට මේ ලැබුණේ අපිට එක පංගුවක්. එක පංගුවක් 9යි නම් පංගු 4ක් 9 ගුණ කිරීම 4 36යි. 9 4ෙන් ගුණ කරන්නකො. 9 ගුණ කිරීම 4. 4 වරක් 9 30. මෙයාට පංගු 4ක් ලැබුණා. මෙයාට එක පංගුවක් ලැබුණා. බලන්නකො එතකොට 9 වාගේ 4 ගුණයක් නෙවෙයිද 36යි. ඊළඟට එකතු ලැබෙන්න 36යි 9යි 45යි කියලා මෙන්න මෙයාගේට සමාන වෙන්න ඕන. සමාන වුණානේ. තේරුණාද? එහෙනම් මොන ගාන හදපු ඉන්නේ බලන්න ආයතරයක්. සරත් හා ජගත් යන දෙදෙනාගේ වයස් වල එකතුව අවුරුදු 45කි. එතකොට ජගත්ගේ වයස සරත්ගේ මෙන්න 4 ගුණයක් නම් මෙයාට දාන්න ඕනේ 1ක්. එතකොට ඔක්කොම පංගු 4යි 1යි 5යි. දැන් අර 45 අපි බෙදනවා 5ට. 4ට නෑ 45ට පස්සරක් 9 45යි. බිඳුවයි බිඳුව. එහෙනම් එක පංගුවක් 9යි නම් පංගු 4 9 වරක් 4 36යි මේ දෙකකට එකතු කරාම නැවත 45 ලැබෙනවා. එහෙනම් අපෙන් අහන්නේ සරත්ගේ වයස ජගත්ගේ වයස හොඳට බලලා උත්තරේ ලියන්න. ඔයාගත්තට විතරක් බෑනේ. නේ? සරත්ගේ වයස කීයද? ජගත්ගේ වයස සරත්ගේ වයස මෙන්න 4 ගුණයක් නම් එක ගුණයයි සරත්ගේ වයස අවුරුදු 9යි. පිළිතුර දෙවෙනි එක. 4 ගුණයක් ඇහුවනම් අපි අරයාගේ වයස දෙන්නේ. හරි. කම්හලක නිපදවන ලද නිමියඳුම් පිළිබඳ තොරතුරු පාද වර්ගයේ දැක්වේ. නිමියඳුම් කියලා කියන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් එනවා. මම හිතාලා ගාමන්ට් ෆැක්ටරි වල දැන් ඉස්සර නම් කරන්නේ රෙදි ගෙනල්ලා ගමෙන් ගෙදරින් අතින් ගවුමක් 500ක් මහ ගන්නවා. දැන් මුළු රටම රෙඩිමේඩ් වෙලා. ගියා සල්ලි දුන්නා ගත්තා. එවනේ කරන්නේ ගියා සල්ලි දුන්නා ගත්තා. එතකොට ඒ මහලා රෙඩි කරලා තියන්නේ අපිට අඳින්න. ඒවට කියන රෙඩිමේඩ් කියලා. ඒවට කියන නිමියඳුම්. නිමවලා තියන්නේ නේ. නිමවනවා කියන්නේ අර ගීතයක් අහලා තියෙනවද? මම හිතාලා ඒක මේ දැන් ලිව්වනේ. කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ පතික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ. තාත්තා කියන්නේ ඔන තාත්තලාට කියලා ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකෙන් කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ. තාත්තා ආබාධිතයි ඇවිදින්න බෑ. එතකොට පුංචි පුතෙක් ඉන්නවා. අම්මා ගෙදරට වෙලා ඉන්නවා. අම්මාත් ආබාධිතයි. පුතා නිරෝගී. පුංචි පුතා අර රෝද පුටුවක නැත්නම් අර බයිසිකලයක ආබාධිතයින් පාවිච්චි කරන බයිසිකලයක තාත්තව තියාගෙන නගරයට එනවා උදේට. ඊට පස්සේ පාර ආයිනේ මොකද කරන්නේ? ගීතේ කියනවා කැඩුණු පාවහන් කුඩනිම වාලා දවසේ වියදම සරි කරවාගෙන. තාත්තයි පුතයි නගරයට ඇවිල්ලා පුතේ අර බයිසිකලේ නතර කරලා කැඩිච්ච කුඩයක් ඉහළගෙන ඒ කුඩේ යටට වෙලා මොකද කරන්නේ? කැඩුණු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවා. අර කැඩිච්ච පාවහන් කුඩ මහලා හදලා දවසේ වියදම හොයාගෙන හවසට ගෙදර යනවා. යන්නේ කොහමද? තාත්තා වාඩි වෙලා පුතා මේක තල්ලු කරන් යනවා. තාත්තට හරි දුකයි. තාත්තා කියනවා කිරි කැටි දෙයතේ සවි බල දිය වේ පමා වුනොත් අප
මහා මඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන තල්ලු කරන් පුතුනේ. තාත්තා කියනවා මගේ පුතාගේ පුංචි අත් දෙක ගැන මට දුකයි. කිරි කැටි දෙයක් ඒ සවි බල දියවේ. ශක්තිය අඩු වෙලා යනවා. පමා වුණොත් අප මහ මඟ තනිවේ. කරවල වෙනවා පාරේදී. අම්මා බලන් ඉන්නවා ගෙදරට වෙලා අපි එනකන්. ඉක්මනට යන් මගේ පුතේ කියලා තාත්තා කියනවා. ඇයි මම මේක මෙතෙන් ගෙනාවේ? නිම වී කියන වචනේ අදහස කියන්නේ නිම කියන්නේ නිමා වුණා කියන්නේ අවසන් වුණා නිම කළා කියන අදහස. එතකොට ගීතය තුල ඔබට කියන කාරණාව තමයි ඔබ කොච්චර වාසනාවන්තද අර කිව්ව පුතා වාගේ අය සමාජයේ මේ මොහොතේදී තාත්තලත් එක්ක මේ ලෝකයේ ගිහින් ආර්ථික අපහසුතාව දරා ගන්න තාත්තට සවියක් වෙන දූලා පුතාලා කොච්චර ඇතිද? ඒ අතරේ ඔබ සියලු පහසුකම් පිරිවරාගෙන වාඩි වෙලා ඉඳගෙන නිදහසේ ඉගෙන ගන්නවා කියලා දෙන දේ ඔබ හරියට අහගත්තේ නැත්නම් අර දරුවන්ට නැති ඔබට හිමි අවස්ථාව ඔබ හරියට ප්‍රයෝජනට ගත්තේ නෑ වෙනවා. ඒ නිසා එහෙම දුෂ්කරතා විඳින අය මගතොටේදී දැක්කහම සානුකම්පිතව දකින්න ඔබේ හදවත සකස් කරගන්න. ඒක තමයි මතක් කිරීම. එහෙනම් අපි යම් ප්‍රශ්නෙට කම්හලක නිපදවන ලද නිමියදුම් පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වේ. ඒ ඇසුරින් 2021 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සදුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා දවස් 4යි. කමිස්ස කලිසම් ළමා ඇඳුම්. එතකොට කමිස්ස සදුදා 125 අඟහරුවාදා 35 135 බදාදා 145 බ්‍රහස්පතින්දා 155 එහෙම කලිසම් සඳහා 230 ඔබ කියනවා කියන්නේ නැහැ. මෙම සටහනට අනුව සිකුරාදා දින නිපදවන්නට ඇතැයි සිටිය හැකි කමිස ගණන වන්නේ වගුවේ සිකුරාදාවක් දාලා නැහැ. යම් විදියකින් සිකුරාදා තොරතුරු ටික ගත්තොත් නිපදවන්නට ඇති කමිස ගණන මොකද අදහස? ඔබගේ අදහස මොකද්ද? මේ බලන්න මේ වගේ රටාව විහිදීම 125 135 145 155 10 වැඩි වෙයි ඇවිල්ලා 155ට 10ක් එකතු කරා 160 එන නිරල් පිටුර 165යි. ඊළඟ ප්‍රශ්නෙත් එයින්මයි අඟහරුවාදා නිපදවන ලද මුළු නිමියදුම් ගණන කීයද? ඒ කියන්නේ මෙන්න මේ ටික ඔක්කොම එකට එකතු කරන්න ඕනේ. එතකොට උත්තරේ 5යි 6යි 11යි 1යි 3යි 4යි 2යි 6යි 9යි 15යි 5යි 1යි 2යි 2යි 4යි 5යි 551යි 551. ඊළඟට 21ද ඔව් නිවසක තාත්තලා දෙදෙනෙක් සහ පුතාලා දෙදෙනෙක් වාඩි වී සිටිති. ගෙදර කියනවා තාත්තලා දෙන්නයි පුතාලා දෙන්නයි. එතකොට එහි සිටිය හැකි උපරිම පුද්ගලයන් අඩුම පුද්ගලයන් ගන්න කීයද? ඒක මාර කතාවක්. තාත්තලා 2යි. පුතාලා 2යි. 2යි 4යි. ඔබේ සරල තර්කය ඒ තමයි. හැබැයි ඒක අඩු පිරිසක් ඉන්න බැයිද? මේ අපි බලමුකෝ. මෙන්න තාත්තෙක් ඉන්නේ. තාත්තෙක් මම වගේ. ඊට පස්සේ මෙන්න එයාගේ පුතා ඉන්නේ. මේ තාත්තා වයසයි. මේ ඉන්නේ එයාගේ පුතා. එතකොට මෙයාට විවාහ වෙලා යාට පුතෙක් ඉන්නවා. එතකොට මෙයාගේ තාත්තා මෙයා. එතකොට මෙයාගේ තාත්තා මෙයා. එයා පියානේ. මෙයාගේ තාත්තා මෙයා. එයාත් පියා. මෙයාගේ තාත්තා මෙයා මෙයාගේ තාත්තා මෙයා. එතකොට තාත්තලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. මෙයාගේ පුතා මෙයා. මෙයාගේ පුතා මෙයා. එතකොට පුතාලා එතන කී දෙනෙක් ඉන්නවද? පුතාලා දෙන්නෙක්. 2යි 4යි. නමුත් 4 නෙමෙයි ගාන 1යි 2යි 3යි 3 දෙනෙක් තුල පියවරු දෙදෙනෙක් නැද්ද? මෙයාගේ පියා මෙයාගේ පියා මෙයාගේ පුතා මෙයාගේ පුතා එහෙනම් 3 දෙනෙක් තුල පියවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඉන්නවා. එහෙනම් සිටිය හැකි අඩුම පුද්ගලයන් ගන්න 1යි 2යි 3. නැවත මේ ප්‍රශ්න අවධානයට යොමු කරන්න. මේක තමයි ශිෂ්‍යත්වයේදී
ඔබ අවදි කර ගන්නා ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ මනස අවදි කර ගැනීම. වෙන දේවල් නෙමෙයි ඔබ දකින්නේ මේ ඇඟවිච්ච සත්‍යය. 22 එක්තරා අධික අවුරුද්දක ජනවාරි 1 සිට මාර්තු 31 තෙක් ඇති දින ගණන එක්තරා අධික අවුරුද්දක ජනවාරි 1 සිට මාර්තු 31 තෙක් කියලා දිවුවොත් මාර්තු 31 ගන්නවා අවුරුද්ද අධිකයි ජනවාරි 1 සිට මාර්තු 31 අපි බලමු ජනවාරි 31ම ගන්න වෙනවා පෙබරවාරි අධික කියලා තියෙන නිසා 29ක් ගන්න වෙනවා මාර්තු 31යි 31 තෙක් කියලා තියෙන නිසා අපි 31ක් ගන්නවා මාර්තු 31 තෙක් ඇති දින ගන්න right මෙච්චරයි තියෙන්නේ ජනවාරි 31යි අධික නිසා පෙබරවාරි 29යි මේ 31 තෙක් කියලා තියෙන නිසා මාර්තු 31ම ගත්තා 9 1 10 1 11 1 3 1 4 2 6 9යි පිළිතුර 91යි පිළිතුර 91යි කීවෙනි පිළිතුරද කියලා බලන්න මේ තියෙන දෙවෙනි පිළිතුර 22 23 වෙනි එක පාද ප්‍රකාශයන් මගින් කියවෙන අදහස් තෝරන්න මම හිතලා මේ ගලේ කෙටු අකුර වගේ මොකද්ද ගලේ කෙටු අකුර වගේ මට මේ උපදේශාත්මක පොත මතක නැහැ සුභාසිතය ලෝවැඩ සංග්‍රහව මට පොත මතක හැබැයි මෙහෙම කියනවා ඒකේ නැනැති දරන් හට මද ගුණයක් කළද පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ ඥානවන්ත මිනිසුන්ට පුංචි උපකාරයක් කරා ඒක හරියට ගලේ කෙටු අකුරක් වගේ මතක තියනවා එහෙනම් ගලේ කෙටු අකුර වගේ කියන්නේ මොකද්ද නොයනස්ව ස්ථිරව පවතින බව නැනැති දරන් හට මද ගුණයක් කළද පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ ඥානවන්ත මිනිසුන්ට පුංචි උපකාරයක් කරත් ඒක ගලේ කොටපු අකුරක් වගේ මතක තියනවා කියන එක තමයි මේ කියන්නේ. ඒක ඊතුරු එකක් අහගන්න. විමති දනන් හට කළ කිසි ගුණ නොමද එනති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද යමක ස්ථිරභාවය ගැන කියනවා ගලේ කෙටු අකුර වගේ. යමක් අස්ථිර බව පවතින්නේ නැති බව කියනවා දිය ඇඳි ඉරක් වගේ. අපි ඇඟිල්ලෙන් වතුර ඉරක් ඇඳගෙන යනවා ඇඳගෙන යද්දි මොකද වෙන්නේ? මැකීගෙන යනවා. කවි ඉතුරුපන්ත එක හරි වටිනවා. විමති දනන් හට කළ කිසි ගුණ නොමද එනති වේය දිය පිට ඇඳි ඉරක්. දුෂ්ට මිනිස්සුන්ට කොච්චර උදව් කරා ඒක දියේ ඇඳපු ඉරක් වගේ අමතක වෙලා යනවා. ඔබ ඕන කෙනෙකුට උදව් කරන්න ආපසු ප්‍රතිඋපකාරයක් හෝ ස්තුතියක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද බලාපොරොත්තු වෙලා ලැබුණ නැත්නම් දුක හිතෙනවනේ. ඒ නිසා ඔබ කරපු දේ නැති වෙන්නේ නැහැ. ඔබ උදව් කරන්න මිනිස්සුන්ට. හැකි විදිහට සහාය වෙන්න. ඒගොල්ලෝ දක්වන ප්‍රතිචාරය ගැන ඔබ හිතන්න. අපි හිතට දුකක් ඇති වෙන අපුතජන මිනිස්සු විදිහට මෙච්චර මං උදව් කරලත් ඇයි මට මේව කරන්න කියන සිතුවිල්ලක් එනවනේ. තමයි. එහෙනම් මේකට උත්තරේ මොකක්ද? නොවෙනස්ව ස්ථිරව පවතින බව. ඊළඟට ජාඩියට මූඩිය වගේ. ජාඩියට මූඩිය වගේ. පොද කතාවක් ආරංචි වුණා ඊයේ. අම්මා කෙනෙක් දුරකථන ඇමතුමක් අරන් තිබුණා. හිතවත් මං ආපහු ගත්ත දුරකථනයේට මං ඇහුවා කෝල් එකක් අරන් තිබුණා. ඔව් සර් කියලා ප්‍රශ්න පත්‍ර ගැන පොඩි ප්‍රශ්නයක් අහලා මං ඇහුවා කොහොමගේ ළමයා දැන් ඉන්නවා සර් ඉන්නවා අර වැහැලා වතුර යනවා මේ ඇලක වතුර යනවා ඒකේ මාළුත් ඉන්නවා ඔන්න ඊයේ මාළුවෙක් අල්ලගෙන ඇවිල්ලා දැම්ම බෝතලේට දාලා කිව්වා සර් කිව්වලු ජාඩියට මූඩිය වගේ කියන්නේ ඊටා හොඳින් ගැලපීම හොඳට තද කරලා මූඩිය වහන්න ඕනේ මම උදාලා මං කොහෙවත් කිව්වද මාළු අල්ලලා ගෙනලා බෝතල් වලට දාලා මූඩිය ඉර කරන්න කියලා මං ඇහුවා ඊට පස්සේ දැන් ඔය කෙල්ල කීවේ නැද්ද ඔය උගන්නන අතරතුරේ සත්තු මරන්න හොඳ නැහැ කියලා මම කිව්ව කතාව ඒක තමයි දැන් මං කිව්වලු ජාඩි දානකොට මූඩිය හොඳට මාන්න ඉතින් ජාඩි දාන්නේ මන් නෙමෙයි කාණු මාළු අල්ලලා බෝතල් වලට දාලා මූඩිය ඉර කරන්න මම කිව්වා ඕන මාව නම් අල්ලන්න එපා කොහෙන්ම වැල්ලුවත් පස්සේ කාලෙක තමන්ගේ වැරදි තමන්ට ඉතුරු වෙනවා ඒවා වෙන කාටවත් පවරන්න බෑ හොඳේ ජාඩියට මූඩිය වගේ කියන්නේ මම හිතුවා ජාඩි කියලා කියන්නේ
ඕ මේගොල්ලන්ට කියන්නේ ආයේ මාළු එහෙම ආල්ලලා බෝතල් වලට දාලා මාව අල්ලන්න එන්න එපා. හරි. ජාඩි කියන්නේ මාළු කල්තබා ගැනීමේ ක්‍රමයක්. ඉස්සර ගොඩක් වෙලාවට පාවිච්චි කරේ මැටි වාදන්නේ මේවට. මුට්ටියක් අරගෙන මන් දන්නේ ජාඩි දාන විදියට. මාළු මේකට දාලා තව එකකට දාලා තියෙන 3-5 මොනවද මන් දන්නේ ඒවා ටිකක් දාලා මේක හොඳට වහන්න ඕනේ මෙන්න මේ වහන මූඩිය හොඳට මේ මුට්ටියේ කටට හොඳට වැහුන් නැත්තම් මාළු පැටව වතුරට දාලා නෙමෙයි වහන්නේ. මේක හොඳට මෙහෙම වැහුන් නැත්තම් මොකද දන්නවද වෙන්නේ? මේක ඇතුළට රිංගනවා මැස්සෝ. ඇතුලේ තියෙන්නේ මල සිරුරු කැබලි. පිළිගන්නවද? මාළු කියලා කියන්නේ මල සිරුරු කැබලි. අපේ ගෙදර තියෙනවානේ බොහොම මිල අධික සීතකරණයක්. ඒකේ මල සිරුරු කැබලි ගොඩ ගහගෙන ඉන්නේ. මොකටද මල සිරුරු කැබලි? වරින් වර ආහාරයට ගන්න. ලෝකයේ බුද්ධියෙන් උසස්ම චරිතය නිසා. ගෙදර ගෙනලා මල සිරුරු කැබලි, සත්තුන්ගේ මල සිරුරු කෑලි පාර්සල් එහෙම අතලා සීතකරණේ තියාගෙන ඉන්නවා. උවමනාවිටදී ආහාරයට ගන්න. බුද්ධියෙන් උසස්ද කියලා හොඳට හොයලා බලන්න. මතක තියාගන්න ගමක බල්ලෙක්වත් තාම කොරෝනා හැදිලා මැරුණා කියලා ආරංචියක් නැහැ. චීනේ කීයද? ඇමරිකාවේ කීයද? ඉතාලියේ කීයද? ලංකාවේ 100 පෑන්නානේ. ස්වභාව ධර්මයේ දරුවන් දෙන්නේ අන්න අරවට. මල සිරුරු පුරෝගන තියාගෙන ඉන්නවා බුද්ධියෙන් උසස් මිනිස්සු. ඉතින් මේක ඇතුලේ තියෙන්නේ මල සිරුරු කැබලි මාළු කෑලික් යා. මැස්සොන්ට පෙන්වන්න බෑ මේවා කුණු වෙන දේවල්නේ. මැස්ස මේ කට ඇහිලා තිබ්බ නැත්නම් අස්සේ ලිකලා ගිහිල්ලා හරි ජොලියේ මේක ඇතුලේ ඩාන්ස් කරනවා නටනවා. ඒ ඇතුලේ මාළු කෑලි වල බිත්තර දානවා. බිත්තර දැම්ම ගමන් ඒ බිත්තර වලින් එනවා පණුවේ. පණුව නලියන්න ගන්නවා. දැන් මාළු කල් තියා ගන්න ජාඩි දැම්මා. ජාඩි හැලිය ඇතුලේ පණුව නටනවා. දැන් කල් තියාගත්තද මාළු. නෑනේ දැන් අද ගහන්න පටන් ගන්න. හැබැයි මේ මූඩිය හොඳට වැහිලා තිබ්බනම් මැස්සොන්ට යන්න බැරි වෙන්න පණුව හැදෙන්නේ නෑ. ජාඩියට මූඩිය වගේ කියලා කියන්නේ ඉතා හොඳින් ගැළපෙන බව. මේ දෙක ඉතා හොඳින් එකට ගැළපෙන්න ඕනේ. ජාඩියට මූඩිය වගේ. මේ ප්‍රස්තාව පිටු ඔබේ විෂය නිර්දේශයේ නෑ පුතේ. විෂය නිර්දේශයේ තියෙනවා ඉන්න ඔබට ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට. මේවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබේ මේවා ඔබේ බුද්ධියට අනුව සුදුසු දේ තෝරන්න කියන එක. ගින්නක් නැතුව දුමක් නොනගී. මොකද්ද කියන්නේ? හේතුවක් නොමැතිව ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. ගින්නක් නැතුව දුමක් නොනගී. සමහර ඒවා වැරදි. මියුසිකල් ෂෝ එහෙම තියනකොට ස්ටේජ් එකේ ගින්දර නැහැ. ආ ගින්දරත් එනවනේ. ගින්දර එනවා, දුම් එනවා. තමයි ඒක පැත්තකට දාමු. ගින්නක් නැතුව දුමක් නොනගී කියන්නේ හේතුවක් නැතිව ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ කියන එක. ඊළඟට 800න් භාගයට 20ක් එකතු කර දෙකෙන් බෙදූ විට 800න් භාගය හොයාගන්නකො. 800 තියෙනවා. 800න් භාගයේ 400 තියෙනවා. 800න් භාගයේ 400යි 400ට 20ක් එකතු කරාම 420යි. ඒක දෙකට බෙදනවා 420 බෙදීම 2. 2 2 4යි 0යි 2 2 ඒවා 1යි 2 2 0යි 210. එහෙනම් නිවැරදි පිළිතුර 210. බලන්නකෝ කීවෙන එකද නිවැරදි පිළිතුර කියලා? 210යි නිවැරදි පිළිතුර දෙවෙනි එක. දෙවෙනි එක 210. නිශාන්තිගේ ගෙදර සිට පාසලට ඇති දුර මීටර 800කි. නිශාන්තිගේ ගෙදර මෙතන තියෙනවා පාසලට දුර මීටර 800යි. ඇයි මිනිත්තුවකදී මීටර 40ක දුරක් යා හැකි නම් ඇයට ගෙදර සිට පාසලට යන්න ගත වෙන කාලය. ගෙදර සිට පාසලට මීටර 800යි. නිශාන්තිගේ ගෙදර ඉඳලා පාසලට දුර 800යි. එයා මිනිත්තුවකදී 40ක් දුර යනවලු. එහෙනම් 800 බෙදනවා 40. එක මිනිත්තුවකදී මීටර 40ක් යනවා. 800 බෙදනවා 40 මෙන්. බිංදුවට බිංදුව කැපුවා දන්නවද එහෙම? දන්නවද බිමාෂා? බිංදුවට බිංදුව කපලා ගන්න හැටි? දන්නේ නැද්ද? ඔව් එහෙනම් මේ බිංදුවට මේ බිංදුව කැපුවා 8ට 4 ඒවා දෙකයි 4වත් 8යි බිංදුවයි මේ බිංදුව ගත්තා බිංදුවයි. එතකොට කීයද? ඇයට ගත වෙන කාලය මිනිත්තු 20ක්. කියනවාද බලන්න උත්තරේ? මේ තියෙන දෙවෙනි පිළිතුර මිනිත්තු 20. 800 බෙදුවා 40.
ඊළඟට 28 වෙනි එක. කොටුව තුළ ඇති රූප කැබලි එක්කල විට සාදාගත හැකි දේ වන්නේ. මේ රූප කැලි ටික එකතු කරලා හදන්න පුළුවන් මොකද්ද? මම තාලා කලයක් හදන්න පුළුවන්. කලයක් හදන්න පුළුවන් නේ. හරි. ඊළඟට කවි ඇසුරින් 30 31 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පිළිතුරු මොකද? කන්ද උඩින් පායන හිරු හරිම ලස්සනයි. කුරුල්ලන්ගේ මිහිරි ගීත නාදෙ ලස්සනයි. මල් කුමරියෝ අවදි වෙලා හරිම ලස්සනයි. උදෑසනම පිබිදෙන හැමදේම ලස්සනයි. උදෑසන ලස්සන ගැන කියන්නේ අහනවා ඉහත කවියෙන් කියවෙන්නේ කන්ද උඩින් ඉර පායන හැටිද උදෑසන සුන්දරත්වයේද මල් කුමරියෝ හින හැන අයුරුද මේකේ සමස්ත අදහස උදෑසන සුන්දරත්වය. උදේ හරි ලස්සනයි අර ගීතයක තියෙන සුන්දරයි උදේ ලස්සන මල් පිපී තිබේ එන්න යන්න මල් නෙලන්න පුංචි යාළුවේ නේ සුන්දරයි උදේ ලස්සන මල් පිපී තිබේ. මේ දවස්වල ලස්සන මල් පිපිලා තියෙනවා දකින්නේ නැගිටිනකොට ඉර උඩටත් ඇවිල්ලා. ඒව කරන්නේ ඉර උදා වෙන්නට පළමුව නැගිට සීකොට අලසකම් දුරුකට කරන් වැඩපළ දියුණු වන්නට. හරි. ඊළඟට කියන මිහිරි ගීත නාදය දෙන්නේ කවුද? කුරුල්ලෝනේ. කුරුල්ලන්ගේ මිහිරි ගීත නාදේ ලස්සනයි. කුරුල්ලෝ මිහිරි ගීත නාදේ. හරි එතකොට ඊළඟ එක 32 හා 33 ප්‍රශ්න වල කිස්තාට සුදුසු පිළිතුර තෝරන්න. ඔන්න පුතේ අස්වැන්න නෙලාගත් ගොවියෝ අවුරුදු කෑහ. එතකොට මේ අස්වැන්න මේ වචන දාමු අපි නිසරු සතුටින් දාලා කියවලා බලන්න ලියන්න ඕනේ. නිසරු අස්වැන්නක් නෙලාගත් ගොවියෝ සතුටින් අවුරුදු කෑහ. අවුරුද්ද කනවා කියන්නේ මොකද උතාලා? දැන් ඉතින් අපි අවුරුදු කනවනේ. ඉස්සර අවුරුදු කනවා කියලා කියන්නේ හරි විශේෂයි ඒක. අවුරුද්ද යෙදෙන්නේ අවුරුද්දකට සැරයක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඒක අපිට නෙමෙයි ජාතික උත්සවයක්. ජනවර්ග දෙකක් සමර. ඒ අවුරුද්දේදී අපි තරහමරා අත්හරිනවා. දැන් එහෙම ඒවා නෑ. ඉස්සර අත්හරිනවා. තරහමරා තියාගන්න. ගමේ හැමෝම එකතු වෙනවා. හැමෝම කැම පිඟානක්, කැවිලි පිඟානක් අරන් ගෙයින් ගෙට යනවා. කාලා බඩ පිරෙනවා ඒ කාලේට. හැම තැනින්ම කැම බීම ලැබෙනවා. ඒ සතුට අවුරුද්දායි ජීවිතේ හම්බෙන්නේ නේ. එතකොට නිසරු අස්වැන්නක් නෙලාගත් ගොවියෝ. අස්වැන්න නිසරු වුණොත් සතුටින් නේ. සතුටු වෙන්න පුළුවන්ද? අස්වැන්න නිසරු වුණාම ගොවියා දුකටපත් වෙනවා. එහෙනම් ඒක ගන්න බෑනේ. සර්වස්වැන්න නෙලාගත් ගොවියෝ ජයටම අවුරුදු කෑ. ජයටම කියන්නේ ඊටම හොඳට උපරිම හොඳට අවුරුදු කනවා. එහෙනම් මොකද්ද උත්තරේ? සරු ජයට. ඊළඟ එක. පරාජයෙන් දුකටපත් නරඹන්නෝ කනස්සල්ලෙන් පිට වූහ. පරාජයෙන් දුකටපත් නරඹන්නෝ කනස්සල්ල කියන්නේ මොනවද? විභාගේ ලකුණු අඩුනොත් කනස්සල්ලක් ඇති වෙනවා. කනස්සලු ස්වභාවය. දුකක් ඇති වෙනවා. ඔව් ඇත්තටම එහෙනම් ජයග්‍රහණයෙන් දුකටපත් වෙනවද? ජයග්‍රහණය දැම්මොත් ඒ දුකටපත් වෙනවා. දිනපුවාම දුක් වෙන අය කිසතේ වහගේ ඉන්න. පෙරේදාම අයියා කෙනෙක්. අම්මා එක්කන් ආවේ අපේ දිහා. මම බලලා යන්න ආවේ. ලකුණු 171යි. 171 ලැබෙන්නේ කොහොමද? 90කුයි 81කුයි අඩුම. එක්ක 85කුයි 86කුයි. මේ මෙච්චර ලකුණු අරගෙන කනස්සල්ලෙල්ලු ඉන්නේ. අපේ පුතාට සර් කනස්සල්ලෙන් ඉන්නේ. හරි මං එහා මොකද ඒ කනස්සල්ල? මම කොල්ලෝ උඹ දිනලා ඉන්නේ කොල්ලෝ. කොල්ලා හිතනවා දිනලා නැහැ. සමහර වඩන 160යි
පරාදයි. 171යි දිනපු එක්කලා කියනවා. එයාට මදිලු කනස්සල්. ඕන්න දිනුවහම ජයග්‍රහණයෙන් දුකටපත් වෙච්ච අයත් ඉන්නවා ශිෂ්‍යත්ව විභාගය. මම කියන්නේ ඉගෙන ගන්න ජීවිතය අපිට අපි මේ ලෝකේ අපි ප්‍රාර්ථනා කරන හැමදේම ලැබෙන්නේ නැහැ මගේ පුතේ. මම බලාපොරොත්තු වෙන දේවල් මේ ලෝකෙ කොච්චර තියනවද? මට ලැබිලා තියෙන්නේ කොච්චර පොඩි දේවල් ටිකක්ද? අපි හැම වෙලෙම ලැබිච්ච දේ ගැන සතුටු වෙන්නේ නැහැ. නොලැබිච්ච දේ ගැනම දුක් වෙනවා. දැන් 199ක් ගත්ත අක්කා දුක් වෙනවා. තව ලකුණක් තිබ්බනම් මාත් 200 කට ගියා. යකඩෝ 199ක් අරගෙන. ඒ හින්දා අපි හැම වෙලෙම ලැබිච්ච දෙයින් ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. තව කෙනෙක්ට අපිට ලැබිච්ච දේ නැහැ. අර ගීතයක කියන්නේ මිරි වැඩි සංගලක් ඉල්ලා හැදුවෙමි පායුග නැති ඔබ දකින්න තුර. දැන් මම තැවෙනවා මට සෙරෙප්පු දෙකක් නැහැ කියලා. බැලුවාම තව කෙනෙක් කියනවා එයාට කකුල් දෙකකුත්. එතකොට මම සතුටු වෙන්න එපා. මට කකුල් දෙකක් තියෙනවා අරයට කකුල් දෙකකුත් නැහැ. ඒ නිසා හැම වෙලේම මහන්සි වෙන්න හැම දෙයකම උපරිම කැපකිරීම කරන්න. වෙහෙසෙන්න හැබැයි ලැබෙන දේ උපේක්ෂාවෙන් බාර ගන්න. හිත හදාගෙන ඉන්න. ඒක මුළු ජීවිතේටම මුළු සසර ගමනටම හරිම දේවෝ. මහන්සි වෙන්න. නැත්නම් අපි නිකන් ඉන්නවනේ. උදාසීනවනේ මහන්සි වෙලා වෙහෙස වෙලා. ඒ වෙහෙස වෙන ගමන් හිතන්න. මම උපරිම කැප වුණා. හැබැයි මම ලැබෙන දේ සතුටින් බාර ගන්න. පුදුම සැහැල්ලුවක් හිතට දැනේ. එහෙම පුරුදු වෙන්න. හරි. එහෙනම් මොකද්ද මේකේ එන්නේ? පරාජයෙන් දුකටපත් නරඹන්නෝ කනස්සල්ලේ පිට වූක. පිළිතුර ඒකයි. ඊළඟට කලයට වතුර නම් කිල්ලෝටේට මොනවාද එන්නේ? ඔව් කිල්ලෝටේට එන්නේ හුණු. ගීතේ මතකයි? ටක් ගන්නවා ටික ගන්නවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලෝටයක් අරගෙන සී අබුලත් පිට හපන. එතකොට කිල්ලෝටේට දාන්නේ හුණු. නිවස කාමරය නම් රෝහල. නිවසේ කුඩා ඒකකයක් කාමරය. කුඩා කොටසක්. එහෙනම් රෝහලේ කුඩා කොටස මොකද්ද? වාට්ටු. වාට්ටු. එක්තරා කොටයක් එක් ස්ථානයකින් දෙකට කැපීමට මිනිත්තු 5ක් ගත වේ. මෙන්න කොටේ. එක් ස්ථානයකින් දෙකට කපන්න. මෙතනින් මෙහෙම දෙකට කපන්න මිනිත්තු 5ක් ගත වෙනවා. එම කොටේ කැබලි 4කට කැපීමට ගතවන කාලය කොපමණද? පුතා හිතනවා එක තැනකින් කපන්න මිනිත්තු 5යි. කැබලි 4කට නම් එක තැනකට 5යි 5 4ක් 20යි. 20 තියෙන අංකයකට ඔබේ පිළිතුර වැරදි. ඒයු ජයවර්ධන විමංශා 20ට දීරි ගැහුවේ. විමංශා 20ට නේ ඉරි ගැහුවේ. 20ට නේ ඉරි ගැහුවේ. විමංශා 20ට දීරි ගැහුවේ. කො කියන්නේ? ඔව්. සංකල්ප තුන්වෙනි උත්තරේද විමංශා 20ට නේ ඉරි ගැහුවේ. මට ආව පේනවා 20ට. හරි. මෙහෙමයි වැඩි. එක තැනකින් කපන්න මිනිත්තු 5ක් ගත වෙනවා. එක තැනකින් කපන්න මිනිත්තු 5ක්. මේක කැබලි 4කට කපන්න නම් කපන ස්ථාන තියෙන්නේ කීයද? එක කැබැල්ලක් කැපුවා. ඔන්න දෙවෙනි කැබැල්ල මෙතනින් වෙන් කරා. තුන්වෙනි කැබැල්ල මෙතනින් වෙන් කරා. හතරවෙනි කැබැල්ල ඉබේම ලැබුණා. එතකොට කැබලි 1 1 3 4ක් තියෙනවා පිළිගන්න වෙනවා. කැපුම් ස්ථාන තියෙනවා 1යි 2යි 3යි. තුම්පලකින් කැපුවේ කැබලි 4ක් ලැබුණා. එහෙනම් එක තැනකට 5යි නම් තැන් 3යි 5 3 15යි. මෙතන මිනිත්තු 5යි මෙතන මිනිත්තු 5යි මෙතන මිනිත්තු 5යි. තුම්පලකින් කැපුවා කැබලි 1යි 2යි 3යි 4ක් ලැබුණා. ඊළඟ පිළිතුර මිනිත්තු 15යි. ඔන්න ඒ ගණන් වල තියෙන වෙනස. හරි. තව ගානක් එකට එකතු කරමු අපි නේ. ඔන්න මෙහෙම කියනවා. කම්බියක් කියනවා ශක්තිමත් කම්බියක්. එක් ස්ථානයකින් කපා වෙන් කිරීමට මිනිත්තු 10ක් ගත වේ. එක් ස්ථානයකින් කපන්න මිනිත්තු 10. එය කැබලි 6කට කපන්න
කැබලි 6කට කපන්න ගත වෙන කාලය කොච්චරද? හදන්න. මිනිත්තු 10 එක තැනකින් කපන්න. කැබලි 6කට කපන්න කොච්චර වේලාවක් ගත වෙනවද? කැබලි 6කට කපන්න. ඔව් මිනිත්තු 50යි කියනවා. කවුද සම්දිත්‍යද? සම්දිත්‍ය මිනිත්තු 50යි කියන්නේ. කැබලි 6කට කපනවා නම් කැපුම් ස්ථානයේ 5යි. 5කින් කපනකොට කෑලි 6යි. කෙරුදී එක්කෙනෙක්යි 25යි කියනවා. right. කැබලි 6කට කපන්න නම් කපන තැන් 5යි. මේ බලන්න ඒකත් බලන්න අද විතරයි ඊට පස්සේ ඔය අද ඉන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6 වෙනි එක නිකම්ම ලැබෙනවානේ අවසානයේ. 1 2 3 4 5 6යි කැපුම් ස්ථාන 1යි 2යි 3යි 4යි 5. එහෙනම් එක තැනකට මිනිත්තු 10 ගානේ 10 වරක් 5 50. මේවා ගැන අවධාරණය කරලා කියලා දෙන්නේ නැතුව පේපර් දෙනවා වැරදි දානවා. පේපර් දෙනවා වැරදි දානවා. එහෙම බෑ. පේපර් එකේ ලකුණක් එන්නේ දන්න දේ කරලා. නොදන්න දේ අලුතෙන් කියලා දෙන්න. ඊළඟ ප්‍රශ්නේ පාත රූපවල මුලින් දැක්වෙන රූප දෙක එක මත එක තැබුව විට දක්නට ලැබෙන නිවැරදි රූපය. මේ රූප දෙක එක මත එක තියෙනවා. ඉබ්බාම මේක කියලාත් ලැබෙන්න විදිහක් නැහැ. මේක නෑ කොහොමද? මේක ලැබෙන්න විදිහක් නැහැ. මේක ලැබෙන්න විදිහක් නැහැ. ලැබෙන්න තියෙන්නේ මේක. එක මත එක තිබ්බාම සමා වෙන මේක හරි උත්තර. ඊළඟට මේකේ එන්න විදිහක් නැහැ. මෙහෙම යන්න ඉන්නේ නැහැ මේ වෘත්තේ නේ. ඊට පස්සේ මෙහෙම යන්න ඉන්නේ නැහැ මේ වෘත්තේවත් එකකවත්. නිවැරදි පිළිතුර 1. 36ට 3 37ට 1. දැන් ලකුණු ටික ටික එකතු වෙලා යනවානේ. මේ විභාගයේ දිනන්න පුළුවන් මතක තියාගන්න. මහන්සි වෙන්නයි තියෙන්නේ. මෙම රූපයේ ඇති ත්‍රිකෝණ ගණන වන්නේ. මම උතලා මෙහෙම එකම කෝණයක් බෙදෙන අවස්ථාවල අපි ත්‍රිකෝණ ගණන හොයන්නේ කොහොමද? 1 2 3 කියලා දාලා 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 1යි 2යි 3යි 3යි 6යි කියලා තෝරන. එහෙනම් මේක එහෙම ගන්න පුළුවන්. 1 2 3. එතකොට අපිට ලැබෙනවා මෙන්න මෙතනින් උඩ කොටසේ 6ක් ලැබෙනවා. එතනින් පල්ලෙහාටත් ඒකම ගන්න බැයිද? 1යි 2යි 3යි 3යි 6යි. එයි මෙහෙම දික් කරාම තවත් 6ක් ලැබෙනවා. ඔක්කොම ත්‍රිකෝණ 12. ඊළඟට 39 වෙනි ප්‍රශ්නේ. මෙම රූපයේ ඇති කුඩා ගණක ගණන වන්නේ කුඩා ගණක ගණන මේ රූපේ. මම හිතලා මේවා තමයි ඔබට වර්ධිනේවා මේ සරල තැනක අපි ඉන්නේ. මේකේ ගණක ගණන බලන්නේ පුතේ උඩින් බලනවා. උඩින් එපිලා බලලා ගණන් කර ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඊට පස්සේ ඉදිරි පෙරෙන් බලනවා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. මේ පැත්තට කීයක් තියෙනවද? 8යි. මේ පැත්තට ගන්න නෑ අපි. sorry මේ පැත්තට අපි බලන්නේ තට්ටු ගණන කීයක් තියෙනවද? මෙහෙම පල්ලෙහාට තට්ටු ගියොත් එකයිනේ එක තට්ටුවයි දැනට තියෙන්නේ. ඒ වගේ තව තට්ටුවක් තිබ්බනම් එතකොට 1යි 2යි කියලා දානවා පල්ලෙහාට. දැන් තියෙන උඩ තට්ටුව විතරයි. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 ගුණ කිරීම තට්ටු එකක් තියෙන හින්දා 8 වරක් 1 8. හොඳයි මම අද මේක සලකලා බලන්න දැන්. තට්ටු තියෙනවා 1යි 2යි. උඩින් බැලුවා 8ක් පේනවා. එවැනි තට්ටු තියෙනවා 1යි 2යි 8 වරක් 2 16. එහෙනම් මේක දෙන්නේ 8යි 16 නෙමෙයි. ඊළඟට අපි යනවා අවසාන ප්‍රශ්නය. ළමයෙක් පොතක පිටු 125 සිට 135 දක්වා කියවන ලදී. ඔව් කියවන ලද පිටු ගන්න. පුතාලා අවසාන වෙච්ච එක 135යි, අඩු කිරීම 125යි, 5න් 5ක් බිඳුවයි, 3න් 2ක් 1යි. දක්වා කියන නිසා අන්තිම එක ගන්නෙ නැහැ. ඕනනම් ඔබට මම ඔප්පු කරලා පෙන්නන්නම්. 125 126 127 128 129 130 131 132 133 134 135 ගන්නේ නෑ හේතුව දක්වා කියලා තියෙන නිසා 1 2 3 4 5 6 7 8 9 10 අන්තිම එක නැතුව
10යි. එහෙනම් මේකෙන් මේක අඩු කරාමත් ලැබෙනවා 10යි. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි එක. දැන් එහෙනම් මේකේ මට වැරදිලා බෝනස් ලකුණකුත් හම්බ වුණානේ. මගේ පුතාලා 40න් 40ම හරිනම් 100න් 100යි. 39ක් හරිනම් 97යි. 39ක් හරිනම් 97යි. දාන්නද ලකුණු ප්‍රමාණ සලකා බලන්න. ලකුණු 100න් 100ම හොයාගන්නේ කොහමද? ඔව් මෙහෙමයි පටන් ගන්නෙ. එකක් හරිනම් 3යි, දෙකක් හරිනම් 5යි, තුනක් හරිනම් 8යි. මොකද අර 7:00යි එන්නේ භාගයක් එකතු කරලා දෙනවා ළමයින්ට විභාගයේදී. 7:00 එක 8 කරනවා. 10යි, 13යි, 15යි, 17යි sorry 18යි 20යි. එකක් හරිනම් දෙකක් හරිනම් තුනක් හරිනම් හතරක් හරිනම් පහක් හරිනම් හයක් හරිනම් හතක් හරිනම් අටක් හරිනම්. හරි. ඊට පස්සේ 9ක් හරිනම් 23යි 10ක් නම් 25යි 11ක් නම් 28යි 12ක් නම් 30යි 13ක් නම් 33යි 14ක් නම් 35යි 15ක් නම් 38යි 16ක් නම් 40යි. හරි ගානට අර මට වැරදිච්ච ප්‍රශ්න එකක් බලා ගන්න. ගන්න ඒකත් එකතු කරලා 17යි නම් 43යි 18යි නම් 45යි 19යි නම් 48යි 20යි නම් 50යි 21යි නම් 53යි 22යි නම් 55යි 23යි නම් 58යි 24යි නම් 60යි 24යි නම් 60යි 25යි නම් 63යි 26යි නම් 65යි 27යි නම් 68යි 28යි නම් 70යි 29යි නම් 73යි 30යි නම් 75යි 31යි නම් 78යි 32යි නම් 80යි 33යි නම් 83යි 34යි නම් 85යි 36යි නම් 35යි නම් 88යි 36යි නම් 90යි 37යි නම් 93යි 38යි නම් 95යි 39යි නම් 97යි sorry 98යි 46යි නම් 100යි. දැන් ඔබේ හරි ගාන ගණන් කරාම 22ක් ආවනම් ඔබට ලකුණු තියෙන්නේ 100න් 55. 24ක් හරි ගියා නම් ඔබට තියෙන්නේ 100න් 60යි. ඒ විදිහට ඔබේ ලකුණ පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් හරියටම මහන්සි වුණා නම් ලකුණු ගොඩක් ඇති නේ. දැන් ඔතනදී මාව රවට්ටන්න එහෙම තේරුමක් නැහැනේ. මම රැවටෙන්නේ නැහැනේ. 84ක් කාටවත් එන්න බෑ. අර එක්කෙනෙක් දානවා 84යි. 84ක් එන්න බෑනේ මේක කොහොමද 84 තියනවාද? 34යි නම් 85යි. 33යි නම් 83යි. එහෙමයි එන්නේ. වගීෂා කියනවා 88ක් තියනවලු වගීෂා. එනවා. මාරින් පස්සේ මට කෝල් එකක් දෙන්නකො මම දැන් ක්ලාස් එකේ ඉන්නේ. ඔව් මම ඒක ඩයිට් කරගන්නවා. හරි. දැන් එහෙනම් ඔන්න මෙතනින් අපි
අයින් වෙනවා. මම අනිත් දවසේ ලකුණු chart එක ලස්සනට ගහගෙන ඇවිල්ලා දාන්නම් මේ පළවෙනි ප්‍රශ්නපත්‍රයේ ලකුණු හදාගන්න. ඉතින් එහෙමනම් මගේ පුතාලා දැන් මිනිත්තු 5කට දෙන පුටුවේ නැගිට ගන්න මිනිත්තු 5කට. ඒ නැගිටලා එනකොට පැලෑටියා ගස්වැල් එක ලෑස්ති කරගෙන ඉන්න හොඳ ළමයි වගේ. පරිසරයේ කොටසට යමු. පැලෑටියා ගස්වැල් මෙන්න මෙතනින් අපි පටන් ගන්නෙ. මෙතනින් පටන් ගන්න ඉන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මිනිස්සු සතෙකුට කරදරයක් කරනකොට ඒත් දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට. සමහර වෙලාවට සතුන්ට කරදර කරනකොට දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඇත්තටම සතෙකුට කරදරයක් කරනකොට වේදනාවක් දැනෙනවා. ඔබ හිතන විදිහට ශාකවලට කරදරයක් කරනකොට වේදනාවක් දැනෙනවද? දැනෙනවා. හැබැයි සත්තු වගේ අපිට අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ ශාක. ඒ වුණාට ශාක තුල අපි කරන හොඳ දෙයට හොඳ ප්‍රතිචාරත් නරක දෙයට නරක ප්‍රතිචාරත් තියෙනවා. ඒක විද්‍යාත්මකයි. ඒ නිසා අර ඔන්න මම දැම්ම එක තැනක ඉස්සර ගීතයක තියෙනවා වහල සෙවිලි කළ පොල් අතු ගසකිනි ගත්තේ ආහාරට බත වී කරලක සැඟවී යැත්ති. තිබහට දිය දෝත තිබේ වතුර කඩਿੱත්තේ ගිමනට සිහිලල් පවනද ගස යට ඇත. අපි හිතනවද මේවා ඉස්සර වහලට බැඳේ පොල් අතු වහල සෙවිලි කරපු පොල් අතු ගත්තේ ගහකි. ආහාරට බත කන්න ඕනේ අපි කෑම වලට අවශ්‍ය බත් තියෙන්නේ වී කරලක හැංගිලා. ඒතකොට තිබහට දිය දෝත තිබේ වතුර කඩਿੱත්තේ. වතුර කඩਿੱත්තත් එක්ක මොනවාද ශාකවල තියෙන සම්බන්ධතාවය? ඇයි ශාක වලින් පරිසරයට තියෙන ප්‍රයෝජනේ දිය උල්පත් ආරක්ෂා කිරීම. ඊළඟට කියනවා ගිමනට සිහිලල් පවනද ගස යට ඇත. ඒ නිසා අධික උණුසුමේ සීතල සුළඟ ලැබෙන්නේ ගහ යට. මේවා මතක තියාගෙන ගහට වැල්ලට පරිසරයට ආදරය කරන අයට විතරයි ස්වභාව ධර්මයේ සාධාරණව සලකන්නේ. ලබනවද සිංහල පොතේ තියෙනවා සියැටල්ට සවන් දෙමු. පහේ සිංහල පොත සියැටල්ට සවන් දෙමු. බලන්න පාඩමවත් ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න සතුටින් මේ වගේ තියෙනවා ස්වභාව ධර්මයේ වටිනාකම්. එහෙනම් පරිසරයේ ප්‍රශ්න ටිකට පිළිතුරු ඔබ ලකුණු කරලා ඇති. එහෙනම් මා කාලයක් දුන්නා. අපි මෙතෙන්ද යමු පළවෙනි ප්‍රශ්නය. පොකුරු මල් වර්ගයට අයත් මල් වර්ගයක් නොවන්නේ. පොකුරු මල් වර්ගයට අයත් මල් වර්ගයක් නොවන්නේ. උදාහරණ පොකුරු මල් කියලා කියන්නේ මෙතනදී සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේදී මල් පොකුරු දකිනවානේ. අපි එදිනදා ජීවිතේදී මල් පොකුරු දකිනවා. ඒ මල් පොකුරක් නෙමෙයි මෙතන පොකුරු කාණ්ඩය කියන එකෙන් අදහස් වෙන්නේ. දැන් මම උදාහරණයකට කියනවා ඇන්තූරියම් පොකුරු කාණ්ඩයට අයිති මලක්. ඔබ පිළිගන්නවද? ඇන්තූරියම් වල කොහෙද පොකුරක්? ඇන්තූරියම් මෙහෙම එකක් තිබිලා ඔන්නෝම කූරක් වගේ තියෙනවා. ඔච්චරයි. මම යෝජනා කරනවා ඔබට ඇන්තූරියම් පොකුරු කාණ්ඩයට අයිති මලක්. එතන සර් ඔයාලට පිස්සුනේ. ඒක කොහෙද පොකුරු? ඔයා කියනවා පොකුරු කාණ්ඩය. මම උදාලා මෙන්න මේ අන්තූරියන් කූරේ චූටි ගෙඩි හැදිලා තියෙනවා ඔබ දැකලා. මේ ගෙඩි රාශියක් හැදුනේ මේක තුල චූටි මල් විශාල ප්‍රමාණයක් තිබුණ නිසා. ඒ නිසා පොකුරු කාණ්ඩය කියන එකෙන් බලන්න දැන් හිතන්නකෝ දහස් පෙතියක්. දහස් පෙතිය මල වොන්න ඔහම ඇවිල්ලා මෙතන ඔහම ලස්සනට තියෙනවා. දහම් පාසල් ඇති අපි ඉස්සර කඩාගෙන යනවා. මේකෙන් ඔහම පිස්ස වගේ ඇවිල්ලා ඉතින් ලස්සනට දහස් පෙතිය මල තියෙනවා. මේක තනි නැට්ටක පිපෙන්නේ. කවුරු හරි යවුවාම දහස් පෙතියක් තනි මලක්. මම කියනවා දහස් පෙතිය පොකුරු කාණ්ඩේ මල. එතකොට ඔයා කොහොමද ඔප්පු කරන්නේ? මම තාලා දහස් පෙතිය මලක් වේලිච්ච එකක් අරගෙන කඩලා බලන්න. ඒක ඇතුලේ කළු පාට මෙන්න මේ වගේ පුංචි බීජ රාශියක් හැදිලා තියෙනවා. මේ සෑම බීජයකටම මෙන්න මෙතනින් පුංචි මලක් දහස් පෙතිය මල ඇතුලේ පිපිලා තියෙනවා. පුංචි මලක් වෙනවා. අන්න එහෙමනම් මේවා තමයි පොකුරු කාණ්ඩේ කියලා කියන්නේ. බක්මී මල්, නිදුකුඹා මල්, හැලඹ මල් පොකුරු කාණ්ඩ. සූර්යකාන්ත, දාස්පෙතියා, අටපෙතියා පොකුරු කාණ්ඩ. එක මල ඇතුලේ මල් සමූහයක් තියෙනවා තමයි පොකුරු කාණ්ඩේ මල් කියලා ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් මොනවද? ඇන්තූරියනුත් පොකුරු කාණ්ඩේ. එහෙමනම් දාස්පෙතියා, නිදුකුඹා නොවන්නේ ඉද්ද. පොකුරු කාණ්ඩේට අයිති නොවන්නේ ඉද්ද. නිදුකුඹා මල් දැකලා තියෙනවනේ? දම් පාටයි
බෝලයක් වගේ. ලස්සන. රාත්‍රියට පිපෙන මල් වල ලක්ෂණයකි. රැයට පිපෙන මල් මගේ පුතාලා සුදු පාටයි, කහ පාටයි, විවිධ පාටයි. මොකද කියන්නේ? සුදු පාටයි. හේතුවක් තියෙනවා. මල් වලට පාට ලැබෙන්නේ සූර්යාලෝකය. සූර්යාලෝකයේ තියනවාද රැයට? නෑනේ. ඒ නිසා රැයට පිපෙන මල් සුදු පාට වෙලා තියෙනවා. දවල්ට පිපෙන මල් වලට විවිධ පාට ලැබෙලා තියෙනවා. ඊළඟ කාරණේ රැයට පිපෙන මලුත් පරාගණය වෙන්න ඕනේ. එතකොට කුලිසත්තු රාත්‍රියේ ගැවසෙන අය ඉන්නවා. මේ මැස්සෝ පාන්දරින් යන්නේ මල් පැණි හොයාගෙන. අඳුරේ පාන්දර 5ට විතර යනකොට රැයට පිපිච්ච මල් ඒ අඳුරේ සුදු පාටට තිබුණොත් තමයි කුලිසත්තු ගිහිල්ලා මල් ටික පරාගණය කරන්නේ. එහෙනම් රාත්‍රියේ පිපෙන මල් වල ලක්ෂණය සුදු පාට. හරි. ඊළඟට ආහාර සඳහා පැණි ලබා ගන්නා ශාකේ. ආහාර සඳහා පැණි ලබා ගන්න. කෙසෙල් වලින් පැණි ලබා ගන්නවා. කෙසෙල් මල, කෙහෙල් මල ඕන කෙහෙල් මලක් වෙන්නේ. කියනවනේ ගැමි වහරේ. කෙසෙල් මලේ තියෙනවා දවසකට එක පියනක් අයින් වෙනවා. එක පිට අර කවරයක් වගේ එකක් අයින් වෙනවා. එතකොට කෙසෙල් ඇවරියක් ඒක ඇතුලේ හැංගිලා තියෙනවා. ඒකේ දෙනවා පුංචි නිකන් වීදුරු පාට වගේ පොඩි ආවරණයක්. ඒක ඇතුලේ තියෙනවා පුංචි පැණි ටිකක්. හොඳද? කෙසෙල් මලේ පැණි බොන්න එනවා සත්. එතකොට කෙසෙල් මලේ අපි ආහාරයට පැණි ගන්නෙ නෑ. මී පැණිත් ගන්නවා. හැබැයි ශාකයකින් නෙමෙයි. මී මැස්සගේ නිවෙවම. එහෙනම් පොල් ගහෙන් තමයි ආහාර සඳහා පැණි ලබා ගන්න. දන්නවනේ? පොල් ගස් මදිනවා, රා මදිනවා කියලා එකක් කරනවා. ඒ ගස්වල මල් මැදලා ඒ වගේ එන ඒවට කියනවා තෙලිජ්ජ කියලා දියරයක්. ඒ වගේ තමයි පොල් පැණි හදාගන්නේ. ඒක ටිකක් එහෙම කරලා වෙනස් කරලා තමයි ඉස්සර ඇත්තෝ මත් වෙන්න බීලා පාවිච්චි කරන්නේ. නේ? ඒවා ස්වභාවික දේවල්. දැන් වාගේ මල් කරාව නෙමෙයි. ඒ නිසා මේවා හදන්න ගත්තේ පොල් ගහේ පොල් මලෙන් ලබා ගන්න තෙලිජ්ජ. එතකොට ආහාර සඳහා පැණි ලබා ගන්නේ පොල් ගහේ පොල් මලෙන්. පහුරු සහිත ශාකයකි. පහුරු කියලා කියන්නේ මෙන්න මෙහෙම ස්පින් එකක් වගේ එකක් මෙහෙම තියෙනවා. මේක වැල් වල තියෙන්නේ. වැලෙන් එළියට මෙහෙම ස්පින් එකක් ඇවිල්ලා තියෙනවා. මොකටද? ඒක ගිහිල්ලා අහුවෙච්ච එකක එල්ලෙනවා. එතකොට මෙහෙම පහුරු සහිතව තියෙන්නේ ගම්මිරිස් වල පහුරු නෑ. බුලත් වලත් පහුරු නෑ. බුලත් ඉන්නට බැඳිලා යන්නේ අල්ලාගෙන උඩට. කරවිල වැලේ තියෙනවා මෙන්න මේ අපි කියන පහුරු. පැෂන් වැලේ තියෙනවා. පැෂන් පතෝල වැලේ තියෙනවා. බලන්න. ඊළඟට පිපිරීමෙන් ව්‍යාප්ත වන බීජ වර්ගයකි. බීජ ව්‍යාප්ත වෙන අවස්ථා 4ක් තියෙනවා මගේ පුතාලා. බීජ ව්‍යාප්ත වෙන ආකාර 4ක්. මොනවාද ඒ ආකාර 4? එකක් තමයි ජලයේ මගින්. තව එකක් සුළඟ මගින්. තව එකක් සතුන් මගින්. තව එකක් ස්ෆෝටනය, පිපිරීම. ඒකට කියන ස්ෆෝටනය වෙනවා කියලා. රබර් උපුරලා විශ්ව වෙනවා. කෝඩලු කියලා જાතියක් තියෙනවා. සියන් කියලා අපි අර පාවිච්චි මේ තියෙන ගෙවල් වල හදලා තියෙනවා. ඔන්න පොඩි ඔහොම ගෙඩියක් තියෙන්නේ. පැවුනාම ලා කාපාට වෙනවා. ඇල්ලුව ගමන් මේක කොහොම පුපුරනවා. පුපුරලා බීජ ටික විසිරලා යනවා. මුං කවුපි පිපිරීම මගින්. එතන අපේ ප්‍රශ්නේ තමයි මොකක්ද පිපිරීමෙන් ව්‍යාප්ත වන බීජ වර්ගයකී වරා සුළඟ මගින්, කඳුරු ජලය මගින්, රබර් තමයි පිපිරීම මගින්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය රවුම් හැඩති බීජ වර්ගයක් නොවන්නේ. රවුම් හැඩති බීජ වර්ගයක් අබෑට දැකලා තියෙන චූටි කළු පාටයි. දොඹ ඇට දොඹ ගෙඩිය රවුම් ලොකුයි චුට්ටක්. කැකිරියට තමයි මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. කැකිරියට දකින්න නම් කුස්සිය පැත්තට යන්න ඕනේ. අම්මා කුස්සියේදී කැකිරි ගෙඩියක් කොලෙන් ගෙනල්ලා නැත්තම් ගෙවත් හදලා කැකිරි ගෙඩිය කපලා ඒකේ ඇට ටික අරගෙන අයින් කරනවා. ඉස්සරහේ නම් ඒවා දානවා මොනවා හරි පොඩි වට්ටියකට. එහෙම නැත්නම් අලු ටිකක් එක්ක මිශ්‍ර කරනවා. මොකද ඒකේ පොඩි දියර මේ ගතියක් තියෙනවානේ. ඒක ලොකු හැර තැනක තුනී කරලා හොඳට වේල ගන්න. ඉස්සර ගැමියෝ කැකිරියට විශාල ප්‍රමාණයක් එකතු කරාම ඒවා අඹරලා පොල් කිරි වෙනුවට මාළු වලට ගත්තා. එහෙම කිරි රසයක් කැකිරියට වල තියෙනවා. රවුම් හැඩති බීජ වර්ගයක් නොවන්නේ එතකොට
කැකිරි. ඊළඟ එක මෙම රූපයේ ඇති ශාකය. මෙන්න මේ ශාකය කෝමාරිකා. කෝමාරිකා මල් පිපෙන ශාකයක්. මේ තියෙන්නේ අන්තර්ජාලයෙන් ගත්ත ආරූපයක්. මෙතන තියෙනවා මල් පිපෙන. ඔබ ගිහිල්ලා සර්ච් කරලා බලන්න. කෝමාරිකා මල් පිපෙනවා. මේ තියෙන්නේ කෝමාරිකා පඳුරක්. වැල් වර්ගයකට උදාහරණයකි. බණ්ඩක්ක වැල් නෙමෙයි, පොල්පලා වැල් නෙමෙයි, වැල් වර්ගයක් ලෙස හැදෙන්නේ මෑ. ඊළඟට මල් හට නොගන්නා ශාකයකි. මම හිතාලා මල් හට ගන්න නැති ශාක වර්ග කීපයක් තියෙනවා. ඉස්සර ගැමියෝ අතර තියෙනවා කිසිදා සිද්ධ වෙන්නේ නැති දෙයක් තහවුරු කරන්න අට්ටික්ක ගහේ මල් පිපුණා වගේ. අට්ටික්ක ගහේ මල් පිපුණා වගේ. ඒ කියන්නේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අට්ටික්කා මල් නොපිපෙන ශාකයක්. ඊළඟට මීවන කියලා කියන්නේ මල් නොපිපෙන ශාකයක්. ඊට පස්සේ මඩු ඉස්සර ගැමියෝ කරනවා වැඩක් කුඹුරු වපුරලා මෙන්න මේ වගේ තව සති දෙක තුනක් යද්දී පූදින්න පටන් ගන්නවා. එතකොට ගොයම් මැස් වෙනවා. දැන් නම් ගොයම් මැස් වෙනවා නම් කෙලීම යනවා කෘමිනාශක කඩේකට අපේ කුඹුරේ මැස්සෝ ඉන්නවා කියනවා. මුදලාලි මාව දෙනවා හොඳ සැරම තෙල් జాතියක් ඒක ගෙනල්ලා ටැංකියකට දාලා වතුරක් දාලා අර කුඹුරේ වලට ඉහිනවා. එතකොට මේ පීඩීගෙන එන වෙලාව වීයට හැදීගෙන එන වෙලාව කෘමිනාශක ගහනවා ගොයම් කරලට. ඒක උරාගෙන අපිට හොඳ නේද මහත්ඵල මහානිසංස ගෙන දෙනවා අර වස විසාහාරයට ගැනීම. දැන් එතන තමයි අපි ඉන්නේ. ඉස්සර ගැමියෝ කරේ මැස්සෝ ඉන්නවා නම් ළඟ තියෙන කැලෑවට කන්දට රිංගනවා. ගිහිල්ලා මඩු ගහක හැදෙනවා මඩු. ඒක පරිසරයට අනුව විද්‍යාවට අනුව මලක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ කිය මඩු මලක් කියලා. මඩු මලක් කපාගෙන එනවා ගහකින්. ඒ කුඩා කැබලි වලට කපලා පුංචි කැබලි ලීයක මෙහෙම ගහලා කුඹුරේ තැන් තැන් වල තියෙනවා. ඒක හරි මත් ගඳයි. මැස්සෝ ඉන්න කැමති නෑ. උන් දාලා යනවා. එන්න දැන් මැස්සෝ එහෙම නෙමෙයි යකී කවි. එන්න දැන් මැස්සොන්ට ඕවා දාලා හරියන්නේ නෑ. හොඳද? එහෙනම් හොඳ දරුවෝ වගේ මතක තියාගන්න මඩු කියන්නේ මර නොපිපෙන ශාකයක්. මේවා අතරින් කිතුල් මල් පිපෙනවා අහලා තියෙනවානේ. ඉස්සර දිගට කොණ්ඩේ තියන අයට කියන්නේ කිතුල් මල් රැයනවා. දැන් නැති මෙහෙම කපලා හොම කපලා එක එක විදියට කපලානේ. ඉස්සර දිගට කොණ්ඩේ තියනකොට හරි ආඩම්බරයි. කිතුල් මල් රැයනක් වගේ කියනවා. කිතුල් මල් පිපෙනවා, පොල් මල් පිපෙනවා, මීවන මල් පිපෙන්නේ නැහැ. රාත්‍රී කාලයේ පිපෙන මලක් වන්නේ. ඔව්. අර චන්දන ලියන ආරච්චි මාමා ගීතයක කියනවා කඩුපුල් මලසේ රැයට සිනාසේ අරු නැල්ලට පෙර මිලාන වේ. ඉර පායන්නත් ඉස්සරලා මැරෙලා යනවා. මැරෙනවා කියන්නේ පර වෙනවා. මැරෙනවා නෙමෙයි සමා වෙන්න. මිලාන වෙනවා. පර වෙනවා. ඊළඟට එහෙම රාත්‍රියේ පිපෙන මල කඩුපුල් මල. වැටකොල් මල හවස පිපෙනවා. නිරුම් මල උදේ පිපෙනවා. බෙදුන පත්‍ර සහිත ශාකයකි. බෙදුන පත්‍ර සහිත ශාකය තමයි ශාක බෙදෙනවා මෙන්න මෙහෙම. මෙහෙම නැත්තකින් ඇවිල්ලා එකම පත්‍රේ මෙහෙම බෙදිලා තියෙනවා. එතන බෙදුණු පත්‍ර සහිත ශාකය. ගස්රහු, මඤ්ඤොක්කා, දෙල්, කොට්ට මේ වගේ පත්‍ර බෙදිලා තියෙන්නේ. බෙදුණු පත්‍ර සහිත ශාකය තමයි කැන්ද දන්නවනේ. නැට නැති කැන්ද කොලයක් ගේන්න කිව්වා. හෙව්වා කැන්දකොලේ මේවා. කොස්කොලේ පොඩ්ඩක් පොඩි කොස්කොලේ ගන්නවා කැවුම් වඩන්න ඉස්සර. දැන් නම් කැවුම් 100ක් ඕඩර් කරලා කඩෙන් ගෙනාවා මේසෙට තිබ්බා. දැලි ගෑවුනෙත් නැහැ කුණු ගෑ. හොඳයි අපි පුංචි දෝෂයක් ආවා සමාවෙන්න. අපි දැන් මෙතනලා කතා කරමු. තෙල් සිඳීමට නොගන්නා ඇට වර්ගයක කියන එක තමයි අපේ ප්‍රශ්නේ අපි නැවතිච්ච තැන. කොහොඹයට තෙල් හිඳින්න ගන්නවා, මීයටත් තෙල් හිඳින්න ගන්නවා, රබරට තෙල් හිඳින්න ගන්නෙ නැහැ. කොහොඹයට ඖෂධීය තෙලක්, මීයටත් එහෙමයි. එතකොට මෙන්න මේක තමයි තෙල් හිඳින්න ගන්න නැති බීජය. ඊට පස්සේ කඳේ ගෙඩි හට නොගන්නා ශාකයකි. බිලින්ගස් දැකලා ඇති බිලින්ගස් වල කඳේ ගෙඩි හට ගන්නවා. නමිනංගස් දැකලා ඇති කඳේ ගෙඩි හට ගන්නවා. හැබැයි දෙල් වල කඳේ ගෙඩි හට ගන්නෙ නෑ. අතු වල තමයි අතු අග තමයි ගෙඩි හට ගන්නෙ. ඊළඟට මුල්ලන්ත වාගත හැකි ශාක පත්‍ර වර්ගයක් නොවන්නේ. බිගෝනියස් අක්කපාර මෙන්න මේ දෙකම පත්‍ර වලින් මුල් අදව ගන්න පුළුවන්. පෙපරෝමියා කියලා වර්ගයක් තියෙනවා ඒවත් පුළුවන්. හැබැයි කොමාරිකා පත්‍ර වලින් මුල් අදව ගන්න බෑ. එතකොට අපේ පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. මලෙහි ඇති නාමලෙහි ඇති පෙති ගණන වන්නේ.
නාමලකට තියෙනවා පෙති කීයක්ද? නාමල මොන පාටද? නාමල සුදු පාටයි. නාමලේ පෙති තියෙනවා 4ක්. නාමලකට ඇති පෙති ගණන වන්නේ 4කි. ඊළඟට ඉක්මනින් පැලවන බීජ වර්ගයකි. මම හිතලා බීජවල පොත්තේ ඝනකම අඩු වෙනකොට තමයි ඉක්මනින් පැලයක් බවට පත් වෙන්න පාසු වෙන්නේ. අබවල පොත්ත ඝනකම අඩුයි. අබවල ඝනකම අඹ යට පැලවෙන්න කල් යනවා. බණ්ඩක් යට පැලවෙන්න කල් යනවා. ඉක්මනින් පැලයක් බවට පත් වෙන්නේ අබ. ඊළඟ ප්‍රශ්නේ රූපේ දැක්කන මෙම බීජ වර්ගය. මේකට කියන්නේ හොර බීජ කියලා. පුතේ හොර බීජ මේ තියෙන්නේ හොර බීජ මේක වීසි කරාම මෙහෙම කැරක් පල්ලෙහාට එනවා. මේ රූපේ දැක්කන බීජ වර්ගය හොර. ඊළඟට තවාන් කරන ලබන බීජ වර්ගයක් නොවන්නේ. මිරිස් තවාන් කරනවා, තක්කාලි තවාන් කරනවා, බෝංචි බීජම ගෙනහිල්ලා ක්ෂේත්‍රයේ හිටවනවා, වලක් කපලා හිටවනවා. ඊළඟට දඬු මගින් පැල ලබා ගන්නා භෝග වර්ගයක් නොවන්නේ. කංකුම් දඬු වලින් පැල එනවා නේ. මඤ්ඤොක්කා දඬු වලින් පැල එනවා. හැබැයි තක්කාලි දඬු වලින් පැල ගන්නෙ නැහැ අපි. එහෙනම් පිළිතුර තුන්වෙනි එක තක්කාලි. ඊළඟට පිලිස්සුම් තුවාල සඳහා අත්බෙහෙතක් ලෙස යොදාගන්නේ. වගේම සුළු පිලිස්සුමකදී අත්බෙහෙතක් විදිහට ගන්නවා කෝමාරිකා. හැබැයි පිලිස්සුම් තුවාල බරපතල නම් එහෙම අපි කීයදවත් මේ කෝමාරිකා බැඳ ඉන්නේ ළඟම තියෙන රජේරෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. ඊළඟට 22 කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ එක කාලයකදී විතරයි තියෙන රඹුටන් සහ දූරියක්. එහෙනම් හැමදාම තියෙන්නේ කාල නියමයක් නැතුව මල් පිපෙන්නේ පොල්. මේ දවස්වල පොල් ගණන් නේද? එළව පොල් පේනවා. එහෙමනේ කියන්නේ. බීජයක් පැලවීමට අවශ්‍ය සාධකයක් නොවන්නේ. මගේ විතර බීජයක් පැලයක් බවට පත් වෙන්න ජලයේ තෙතමනේ අවශ්‍යයි. උෂ්ණත්වයක් අවශ්‍යයි. හැබැයි පැලවෙන්න පස ඕන නැහැ. ඒකට උදාහරණය මොකක්ද? කොස් ගෙඩි පැහිලා කොස් ගෙඩිය කපලා බලන්න කොස් ගෙඩිය ඇතුලේ කොස්සට පැලවෙනවා. පුරාණ ගැමියෝ වී වපුරන්න වී යහන් කරනවා කියලා කියනවා. වී පොඟවලා ඉවරලා මෙහෙම ගොඩක් ගහලා කෙසෙල් අතු දාලා බරක් තියලා ලස්සනට ගෙයි ඇතුලේ මේක කරන්නේ. එතකොට එතන පසක් නැහැ. බීජයක් පැලවෙන්න පස ඕන නැහැ. හැබැයි වැඩෙන්න පස ඕනේ. හරි. ඊළඟට කරල් හට ගන්නා ශාකයේකි දිවුල් ගෙඩි, නාරං ගෙඩි, මෑ කරල්. අපි කියන්නේ මෑ කරල්. ඊළඟට ඖෂධීය පානයක් සාදා ගන්නා ශාක වර්ගයක් නොවන්නේ. ඖෂධීය පානයක් සාදා ගන්න. එතකොට අපි බීමක් හදාගන්න. මේ දවස්වල කොරෝනා වලදී දේශීය ඖෂධ ගැන ලොකු කතා බහකට ලක් වෙනවා. හැබැයි කවුරුත් ඒක සමාජගත කරලා ඒකට අවශ්‍ය ශක්තිය දෙන්නේ නැහැ. අතරම දේශීය වෙදකම හරි වටිනවා. ඉස්සර අපේ කැඳුම් බිඳුම් වෙදකම් එහෙම නේද? ඔය කප මහ ඕවා කරේ නෑ. හරි සාර්ථක ක්‍රම තිබුණා. ඉතින් රණවන ඖෂධීය පානයක්, පොල්පල ඖෂධීය පානයක් හැබැයි වරා එහෙම තම්බලා බොන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ වැල් පෙළල හා කොළ කැඳ සාදා ගැනීමට නොගන්නා ශාක වර්ගය. වැල් පෙළල වලින් කොළ කැඳ හදනවා, පාතා වාරිය වලින් කොළ කැඳ හදනවා. ගන්න නැති දේ තමයි කෝප්ප කොළ. ඒවා මැල්ලුම් හදනවා. ඊළඟට රසවත් පානයක් ලෙස යොදා නොගන්නා පළතුර අලිගැට පේන බීම හදලා බොනවා. ගස්ලම් බීමත් හදලා බොනවා. දැන් ගන්න නැත්තේ මොනවාද? රාමුටන් කනවා විතරයි බීම හදන්නේ නැහැ. ඊළඟට බීජ රාශියක් ඇති පළතුරකි. එකම ගෙඩිය ඇතුලේ අඹ ගෙඩිය ඇතුලේ අඹ ඇට එකයි තියෙන්නේ. අලිගැට පේර එක ඇතුලේ අලිගැට පේර ඇට එකයි තියෙන්නේ. හැබැයි බීජ රාශියක් තියෙනවා. මොනවාගේද? අනෝදාවල. ඊළඟට ඒකදේශික ශාකයක් නොවන්නේ. පුතේ ඒකදේශිකයි කියලා කියන්නේ අපේ රටේ විතරක් තියෙන අපිට මාවේනිකේවට කියන ඒකදේශික ශාක කියලා. ඒකදේශික ශාකයක් නොවන්නේ බින් කොහොඹ හීන් ගෝවිටියා පොල් කියන ඒ වගේ බින් කොහොඹ සහ හීන් ගෝවිටියා අපේ රටේ විතරයි තියෙන්නේ. පොල් ලෝකේ වෙනත් රටවල් වලත් තියෙනවා. ඒකදේශික නොවන්නේ එතකොට පොල්. සුලඟ මගින් ව්‍යාප්ත වන බීජයක් නොවන්නේ. වරා බීජ සුලඟ මගින් ව්‍යාප්ත වෙනවා. මොකද ඒකේ තියෙන වරා බීජයක් එක්කලා මෙන්න මේක කෙදි වාගේ මේ නිවාඩු කාලේ ගෙවතවල මේවා පරීක්ෂා කරන්න පරිස්සම්. අඟුණවලත් මේ වගේ තියෙනවා. කූණ්ඩලු තමයි පිපිරීමෙන් ව්‍යාප්ත වෙන්නේ. එහෙනම් සුලඟ මගින් ව්‍යාප්ත වෙන බීජයක් නොවන්නේ මොනවාද? කූණ්ඩලු. ඊළඟට ආහාරයට ගන්නා මල් වර්ගයක් නොවන්නේ.
ආහාරයට ගන්නවාද ගෝවා මල්? ඕනේ පොලේ තියෙනවා. කතුරුරු ගමල් ආහාරයට ගන්නවා. කෝපි මල් ආහාරයට ගන්නෙ නෑ. කෝපි මල් මොන පාටද? කෝපි මල් සුදු පාටයි. ඊළඟට මල් කැකුලක ආරක්ෂාවට පිහිටන කොටස වන්නේ මල් කැකුලක් තියෙන මෙන්න මේ විදිහට දැකලා ඇතිනේ. මල් ගහේ කොහොම නැට්ටක් තියෙනවා, මල් කැකුල තියෙනවා. ඊට පස්සේ මේකෙන් ඔන්නෝම කොහොම පොඩි කවරයක් වාගේකින් වැහිලා තියෙනවා. එතකොට මේ මල් කැකුල මෝරන්න මේ කවරේ දිග හැදලා ගිහිල්ලා මල පිපෙනකොට මේක මෙන්න මෙහෙම පල්ලෙහාට ඔහම හැදලා තියෙනවා මල්ල. එතකොට මේක තමයි මලේ ආරක්ෂාවට පිහිටලා තියෙන්නේ. මොකද්ද මේකට කියන්නේ? මේ මල් කැකුලක ආරක්ෂාවට පිහිටන කොටසට කියනවා පුතාලා මණිපත්‍ර කියලා. මණිපත්‍ර කියලා කියනවා. හරි. ඊළඟට කියනවා ශාකයකට මල් වලින් නැති ප්‍රයෝජනයක් වන්නේ. ශාකයකට මල් මොකටද? ඔව්. මොකටද ශාකයකට මල් ඕන වෙන්නේ? අලංකාරයටද? සුවඳද? නෑ. ශාකයකට සුවඳ ඕනෙත් නෑ, ලස්සන ඕනෙත් නෑ. තම වර්ගය ආභෝ කර ගැනීමට තමයි මල් වලින් වැදගත්කමක් තියෙන්නේ. මොකද්ද මේ වැදගත්කම? මොකද මේ වැදගත්කම? තම වර්ගය ආභෝ කරන්න ශාකයකට මලකින් තියෙන වැදගත්කම මේ මලෙන් ගෙඩියක් හෝ කරලක් හැදිලා ඒකෙන් බීජ ටිකක් හැදිලා ඒකෙන් ආපහු ගහක් හැදිලා ඒ ගහෙන් ආපහු මලක් පිපෙනවා. එතකොට මේකේ චක්‍රයක් වගේ සිද්ධ වෙනවා. තම වර්ගය ආභෝ කරන එක තමයි මලකින් ශාකයකට තියෙන ප්‍රයෝජනේ. මලකින් ඵලයක්, ඵලයෙන් ගෙඩියක්, ගෙඩියෙන් ඇටයක්, ඇටයෙන් පැලයක්, පැලයෙන් ගසක්, ගසෙන් මලක්. මේකනේ චක්‍රේ නේ. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නය. එතකොට තම වර්ගය බෝ කිරීම තමයි මලකින් තියෙන ප්‍රයෝජනය. හරි. එතන මම උත්තරා මෙන්න මේ මලක කොටස් ටිකක් ඔබේ දැන ගැනීමට දීලා තියෙනවා. මේ ඩිම්බ කෝෂය කියලා මෙතන තියෙනවා. මේ පරාග මෙතනින් අරගෙන මෙතෙන් දෙනවා. මේකට කියන්නේ කීලය කියලා. ඊට පස්සේ මේ මෙතෙන්ට කලංකය කියනවා. මේ මල් පෙති වලට කියන්නේ දල පත්‍ර කියලා. මේ මල් පෙතිය මේ රේණු ආග කහ පාට තියෙනවට පරාග දාලි කියලා කියනවා. මේකට කියනවා සූත්‍රිකාව කියලා. මෙතන තියෙනවා මණි පත්‍ර කියලා මෙන්න මේවා. හොඳද? එතකොට තව තියෙනවා ශාකයක මොනවද තියෙන ශාක පත්‍රයක. මේක තියෙන්නේ පත්‍ර පාදය. මෙතන පත්‍ර පාදය. පත්‍ර ඵලය. මේවා කඩපාඩම් කරන්න මානසික ගන්න එපා. නිකන් බලා ගන්න මේවා මම ඔයාලට දැනගන්නයි මෙතෙන්ද එකතු කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් දුවේ පුතේ අදාසලි පුංචි අපහසුතාවයකට පත් වුණා එකක් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් මාතින් වැරදිලා තිබුණා. ඒකට මම ඒක දැක්කේ නෑ ඔබේ අතට දෙන තුරු මේ ප්‍රශ්න පත්‍රයේ කලින් සම්දායමකට කරා. ඒක පිටපත ගණිත මොකක් හරි වරදක් වෙන්න ඇති. ඉතින් දැන් මේ පැලෑටියා ගස්වැල් ගැන කතා කරා. අපිට තව මේ වැඩසටහන තුල ඔහොම ඉන්න මොහොතක් නැවතිලා කාලසටහන බලන්න හොඳට. මේ කාලසටහන ඔබට තේරුම් ගැනීමේ ගැටලු වෙන බව මට දැනුණා. කාලසටහනේ අපි ඉන්න දවසට යමු. ඉන්න දවස අද 29 වෙනි ඉරිදා. අපි ආපහු මුණ ගැහෙන්නේ ගණිත ගැටළු වැඩසටහන තියෙනවා බ්‍රහස්පතින්දා. ඔව් 4 ඉඳලා 5:30 වෙනකන්. ඊට පස්සේ අපි හම්බෙන්නේ දෙසැම්බර් 6 වෙනි ඉරිදා. එදාට තියෙන්නේ දෙක පත්‍රයේ අංක 2ට පිළිතුරු සාකච්ඡා කිරීමයි. එතකොට මම දැන් ප්‍රශ්න පත්‍රයේ පෙන්නනවා ඔබට දෙක පත්‍රයේ අංක 2 කියන්නේ කොහොමද කියලා. මේ ගහලා තියෙනවා දෙක පත්‍රයේ අංක 2. මෙතන තියෙනවා ප්‍රශ්න පත්‍රයේ වර්ගය දෙක පත්‍රය. මෙතන තියෙනවා අංක 2. එහෙනම් කැමති කෙනෙක් ලිව්වට කමක් නැහැ ලස්සනට. එපා කියන්නේ නැහැ. හැබැයි මම සියල්ල සාකච්ඡා කරනවා. එක්තරා රාත්‍රියක කඳුමුදුන් වලට ඉහළින් වැහි වලාකුළු ඒක රාශී වන්නට විය. මෙන්න මේක තමයි අපිට තියෙන ප්‍රශ්න පත්‍රය. හොඳද? එහෙනම් මෙන්න මේකට කැමති අය ලියන්න. ඒව දෝෂයක් නැහැ. හැබැයි තාම ලස්සනට ලියලා අපි ජයග්‍රහණය සාවුරු කරගන්න මහන්සි ගමු. එහෙනම් ඔන්න ඔය කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද දවසේදී සිදු අතපසු වීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. හැම වෙලෙම උත්සාහ දරනවා ඔබට වඩාත් හොඳ දෙයක් දෙන්න. ඔබට වරදින දැනුම තහවුරු කරන්න මහන්සි ගන්නවා. ඉතින් එහෙමනම් අද දවසේදී નિયમિત වැඩ කොටස නිමා කරමින්
අතපසු වෙලා යම් කෙනෙක් ගිලිහිලා ගියා නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් එහෙමනම් අද දවසේදී වැඩසටහනින් සමුගන්නවා. තවත් අලුත් අධ්‍යක්ීම් ගොන්නකුත් එක්කලා හමු ගැනීමේ සම්පූර්ණීමේ බලාපොරොත්තුෙන් ලබන බ්‍රහස්පතින්දා ගන්ටගත් වැඩසටහනට හැමදෙනාම සහභාගී වෙන්න කියලා ආදරෙන් මතක් කරමින් හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවායි ප්‍රාර්ථනා කරමින් උදා වෙන හෙට දවස නිදුක් නිරෝගී වාසනාවක් සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ සම්පූර්ණ Thank you, sir. 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 Thank you, sir.